very good evening to all. ඔයාලා හැමෝටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ දුවේ අපි 11 වසර පන්තිය පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. ගිය සෙනසුරාදා අපිට ක්ලාස් එක කරන්න බැරි වුණා. මගේ පොඩි අවශ්‍යතාවයක් නිසා. ඒ කියන්නේ පොඩ්ඩක් අසනීපයි වගේ දැනෙච්ච නිසා අපි ගිය සතියේ සෙනසුරාදා ක්ලාස් එක උදේ කරේ නැහැ. ඉතින් පුතේ දුවේ අපි අද ක්ලාස් එක කරනවා සාමාන්‍ය පරිදි. පළවෙනි කාරණාව මට පොඩ්ඩක් කියන්න කවුරු හරි දරුවෙක් මාව ඇහෙනවද පේනවද කියලා? ඔව් සර්. හරි. ඒ වගේම පුතේ ඔයාලගේ නීති රීති මාලාව ගැන චුට්ටක් මතක් කරන්න ඕනේ. 10 11 ගේ තමන් අනුගමනය කරන දේවල් චුට්ටක් සංශෝධනය කරලා තියෙනවා. මොකද දැන් මේක චැට් කරනකොට කිසිම විදියකින් යාළුවෝ අතර ඒ කියන්නේ අනවශ්‍ය දේවල් චැට් කරන්න බෑ. එහෙම වුණොත් මම චැට් බ්ලොක් කරනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව ඔයාලා ස්ක්‍රීන් එක ඔයාලා ඒක ලියන්න උත්සාහ කරන්න එපා. ඔයාලට බෑ. බැරි වෙලා හරි එහෙම වුණොත් මම මෙහෙන් ඒකත් බ්ලොක් කරනවා. ඒ නිසා ඔයාලට සිද්ධ වෙයි කටින්ම අහන්න තියෙන දේවල් අහන්න. ඒක මිස්යූස් කරොත් වැරදියට පාවිච්චි කරොත් එහෙම ඒවා ඔයාලට කටින්ම ප්‍රශ්න අහන්න වෙයි. හරි ඉතින් ওই වගේ මූලික කාරණා දෙක මතක් කරන්න ඕනේ. ওই දෙක වැදගත්. සහ ඊළඟට මට දරුවෙක් පොඩ්ඩක් කියන්න අපි අන්තිමට ගිය සතියේ බ්‍රහස්පතින්දා වෙන්න ඕනේ. අන්තිමට කතා කරපු කොටස මොකක්ද කියලා? පොඩ්ඩක් දරුවෙකුට පුළුවන් ද මතක් කිරීමක් කරන්න? ඔයාලට අන්තිමට පැසිව් වොයිස් කරන්න සෙන්ටෙන්සස් දීලා තිබුණා. අන්තිම සෙන්ටෙන්සස් ටික ඔයාලට දීලා තිබුණා ඒක ඒ කියන්නේ පැසිව් වොයිස් වලට පරිවර්තනය කරන්න කියලා. සහ ඒකෙන් පස්සේදිත් අපි ලෙසන් එකක් කතා කරා. ඉතින් මූලිකවම ප්‍රශ්න අතර පළවෙනි පේපර් එකේ දෙවෙනි පේපර් එකේ මුල් කොටස් ටිකට අදාළ ප්‍රශ්න තමයි මේ දවස්වල අපි සාකච්ඡා කරමින් හිටියේ. ඉතින් මොන හරි හෝම්වර්ක් එකක් දීලා තියෙනවද? මට චුට්ටක් ඒක මතක් කරන්න පුළුවන්ද දරුවෙකුට? හෝම්වර්ක් දුන්නද මොනවා හරි? මං කිව්වා ලෙටර් රයිටින් ෆ්‍රේසස් එහෙමනම් අපහු ගෲප් එකට දාලා ඒ ටික ෂෙයා කරගන්න කියලා. මං හිතනවා දරුවෝ ඒ ටික කරගත්තා කියලා. මොකද මම දැක්ක සමහර ගෲප් වල කට්ටිය නෝට් ෂෙයා කරගන්නවා. ඒක බොහොම හොඳ දෙයක්. සහ ඒකේ ගැටලු තියෙන අයට මම කිව්වා ඒක දැනට අරගෙන දැනට ලියාගෙන මගෙන් ක්ලාස් එකේදී අහන්න කියලා. ඉතින් ඒ ක්ලාස් එකේදීත් දරුවන්ට ඒක අහන්නත් පුළුවන්. හරි. ඉතින් පුතේ දුවේ මම අද පාඩමේ ඉස්සරහට යනවා. ඒ ඉස්සරහට යන්නේ 10 වෙනි ප්‍රශ්නය හෝ 11 වෙනි ප්‍රශ්නය විදියට ඔබට ලැබෙනවා බ්ලැන්ක්ස් ෆිල් කරන ප්‍රශ්නයක්. හිස් තැන් පුරවන්න ප්‍රශ්නයක්. ගොඩක් දරුවෝ කියන්නේ මේක අමාරු දෙයක් කියලා. මේ වචන ගොඩක් තියෙනවා. ඒ වචන ගොඩ පාවිච්චි කරලා හිස් තැන් පුරවන එක අමාරුයි කියලා. ඉතින් මම අද එයින් ප්‍රශ්න කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්න මූලිකව දෙකක් හෝ තුනක් කතා කරලා වෙලාව එන මට්ටමේ හැටියට එසේ එකක් කියන්නේ මොකක්ද කියන එක අද මම පටන් ගන්නවා. එසේ රයිටිං රචනාවක් කියන්නේ මොකක්ද? සහ රචනාවක් ලියනකොට අපි මූලිකව මොනවද කරන්නේ? සහ ඒකට අදාළ කරන දේවල් ටික මම පොඩ්ඩක් මතක් කරනවා. ඒ වගේම ඊට කලින් ඒ රචනාවලට යන්න කලින් අර වාක්‍ය ලියනකොට අපි මම ඔයාලට කෙටි ක්‍රමයක් කියලා දුන්නා. වාක්‍ය ලියනකොට පාවිච්චි කරන මුලින් ඉඳලා. ඒ කියන්නේ පළවෙනිම දවසේ ක්ලාස් එකේ හිටපු දරුවෝ දන්නවා ඒක. ඉතින් ඒ කොටසත් මම චුට්ටක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පහු වෙලා ගොඩක් දරුවෝ සම්බන්ධ වුණා පන්ති වලට. ඒ කොටස් ටිකත් පොඩ්ඩක් මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. අපි යන් ඉස්සරහට ඒකේ පළවෙනි කොටස විදියට පුතේ දුවේ මම කැමති ඔබ මෙන්න මේක. හරි. ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ විදිහේ ටියුට් එකක්. එහෙම නැත්නම් අර මං කිව්වේ මොඩල් ක්වෙස්චන්ස් තියෙනවා කියලා. මෙන්න මේක. හරි. මේකේ තියෙනවා ordinary level O level model examination paper 1 ඒ විදිහට තියෙනවා. ඕකේ තියෙනවා පුතේ model questions. හරි. ඒ කියන්නේ ඒ කියන්නේ අපි ඉගෙන ගන්න O level වලට එන්න පුළුවන් විදිහේ ප්‍රශ්න probable questions. ඔන්න ඕකේ ඔහම අපි page එකෙන් page එක ඉස්සරහට යනකොට ඕකේ තියෙනවා මේ තියෙන question number 6 ඊළඟට question number 7 ඊළඟට question number 8 හරි 9 ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ 11 11 වෙනි එක question number 11 page number එකක් විදියට ගන්නවා නම් මෙතන තියෙන්නේ page number 40 කියන එක හරි page number 40 තමයි මෙතන තියෙන එක 42 sorry 42 page number 42 question 11
කියන පාට් එකට මම එනවා. මොකද මේක බ්ලැන්ක්ස් ෆිල් කරන්න තියෙන්නේ. ගොඩක් දරුවෝ කියනවා මේවා අමාරුයි කියලා. ඉතින් මේකෙදි අපි මොකද කරන්නේ? මේකෙදි අපිට මොනවද අනුගමනය කරන්න පුළුවන් කෙටි ක්‍රම කියන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. අද එක්සර්සයිස් ඩේ එක විදිහට මම පාවිච්චි කරනවා. සර් ක්වෙස්චන් නම්බර් 1 ඉඳන් ඔක්කොම කරලාද තියෙන්නේ කියලා අහලා තියෙනවා නෑ. හරි ඔක්කොම කරලා නැහැ. නමුත් පළවෙනි එකේ ඉඳලා අපි සාකච්ඡා කරා. හරි පළවෙනි කොටස් ටික මම හිතන්නේ ඉවර කරා. 1 ඊට පස්සේ 2 3 මේ විදිහට සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් අපි ඉවර කරලා තියෙනවා. ඔය ඉවර කරපු ටිකේ ෆොටෝස් දරුවෙකුට දාන්න කියලා මම කියන්නම්. මම හිතන්නේ ඒ දරුවාට එතකොට ඒ ගැටලුව හරියාවෙයි. ඒකෙන් පස්සේ කරපු ප්‍රශ්න ටික ඔයා තනියම කරන්න. කරලා ඒකේ උත්තර ඔයාට පුළුවන් මාක් කරගන්න. ඒකෙන් පස්සේ ගැටලුවක් තිබුණොත් මගෙන් ඔයාට අහන්න පුළුවන්. අපි අද එනවා 11 වෙනි එකට. මට මතක විදිහට අපි ගොඩක් කරා. හරි 9 කරා 9 වෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ඒකට කලින් මේ තියෙන ප්‍රශ්න ගොඩක් අපි කතා කරලා තියෙන්නේ පිළිවෙලින්. පාඩම උගන්වනවා. ඒ පාඩමට අදාළ කොටස එහෙම සාකච්ඡා කරගෙන ඇවිත් ඇති. ඒ නිසා අපි ඒක ඊළඟට බලමු. මෙන්න මේ question number 11 කියන කොටස. හැමෝම මං හිතනවා මේක හොයාගන්න ඇති කියලා. මෙන්න මේ කොටසේ පළවෙනි ප්‍රශ්නයට මම යනවා. හරි මේ කොටසේ පළවෙනි ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්නෙට ගිහින් මම කැමතියි ඔයාට පොඩි වෙලාවක් දෙන්න. පොඩි වෙලාවක් සර් PDF එකක් දාලා තිබ්බා කරන්න කියලා කරපු ටික කියන්නකෝ සර්. කරපු ටික හැම කියන්න බෑ පුතේ. මටත් හරියටම කරපු ප්‍රශ්න මෙන්න මේවා කියලා මතක නැහැ. මොකද මේ තනින් තන කරලා ඇත්තේ. තනින් තන කියන්නේ පාඩමට අදාළ කොටසක් කරනවා. ඒකෙන් එන්න පුළුවන් විදිහේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා. පින්තූර විස්තර කරන ඒවා එහෙම කරා. ඒ වගේ කීපයක් අපි කරා. හරි. ඒ නිසා ඒක මම හරියටම දරුවෙකුට කියන්නම් කරපු ටික මාක් කරන්න කියලා ඔයාගේ ක්ලාස් එකේ අයගේ. හරි. මෙන්න මේ කොටස අපි සාකච්ඡා කරේ නැහැ මම හිතන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙට මම යනවා. කවුරු හරි දරුවෙක් ඉන්නවද මේක සාකච්ඡා කරපුවා? මට මතක විදිහට මම එක ක්ලාස් එකකවත් මේක සාකච්ඡා කරේ නැහැ 11 වෙනි එක. ඒ නිසා අපි යන් 11 වෙනි ප්‍රශ්නට එන්න පුළුවන් මොන විදියේවද කියලා බලන්න. මම ඔය දරුවන්ගෙන් රික්වෙස්ට් කරනවා පොඩ්ඩක් මෙන්න මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුරු ටික ඉක්මනින් හොයාගන්න කියලා. තමන් අනුමාන කරන් අනිවාර්යෙන් උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒකෙන් පස්සේ මේ ප්‍රශ්න පොත නැති දරුවෙක් ඉන්නවා නම් එහෙම කෙනෙක් ඉන්න විදියක් නැහැ. මොකද මම හැමෝටම වගේ PDF එක එවලා තියෙනවා. PDF එක සාකච්ඡා කරලා ඉවර කරේ නැහැ. පොතේ PDF එක මොන PDF එකද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මම ගොඩක් ඔයාලට PDF දාලා තියෙනවා. අර question number 9 9 වෙනි එකට අදාළ එකද? 9 වෙනි එකට අදාළ PDF එකද? පොත ඉක්මනට කියන කවුරු හරි සාකච්ඡා නොකර ඉතුරු වෙච්ච ප්‍රශ්න තියෙන්නේ 9 වෙනි ප්‍රශ්නට අදාළ කොටසේද? ඒකේ PDF එකක් group වලට දාලා තියෙනවා. PDF එක දාලා තියෙන්නේ ඒක 9 වෙනි ප්‍රශ්නට අදාළ එක. ඔව් සර් ඒක එක පැත්තයි කරේ. ඒක එක පැත්තයි කරේ. ඔව් සර්. හරි පුතේ යන්න හරි. thank you. අන්න එහෙම කතා කරනවා නම් ලේසි. අපි යන් ඒ කොටසට මට මතක්යි ඒකත් හරි මෙන්න මේක ප්‍රශ්නේ මේ කොටසේ අපි එක පැත්තයි සාකච්ඡා කරේ කියලා දරුවෙක් කියනවා. මම ඒකේ පළවෙනි ප්‍රශ්නේ හරි ඇති, දෙවෙනි ප්‍රශ්නේ හරි ඇති, තුන්වෙනි ප්‍රශ්නේ හරි යන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා වෙන්න ඕනේ තියෙන්නේ. එහෙම නැත්නම් හතරේද? නැත්නම් ඊට කලින් තියෙනවද පුතේ ඉක්මන් කරන්න? තුනේ ඉඳන් සර්. තුනේ ඉඳන් හරි. අපි ඉස්සරහට යන්. තුනේ ඉඳන් ඉස්සරහට යන්. මේක කරන්න කරපු දරුවෝ ගොඩක් හොඳයි සතුටුයි මට. මේ සක්සස් සක්සීඩ් ඒක කරේ නැද්ද? මට මතකයි ඒක කරා වගේ. කරා සර්. ඔව් ඒක කරා. මට මතක විදිහට ඒක කරා. ඊට පස්සේ 3 හරි. 4 වෙනි ප්‍රශ්නේ ඉඳලා නේද තියෙන්නේ පුතේ? නැත්තම් මේ correct correction correctly correcting කියන තැන ඉඳලාද? D වල ඉඳලා සර්. D වල ඉඳලා. හරි. අපි යන් ඉස්සරහට. පුතේ මෙන්න මේකේ ඔයාලට පේනවා D කියන කොටස. ඒ කියන්නේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස. හැම දරුවෙක්ම මම කැමති ඔන්න උපරිම අවධානය දැන් මෙහෙට දෙනවා නම්. මොකද ගෙදරදී මේක කරගෙන ඉන්න කල් තිබුණා. D කරලා. Dත් කරලාද? ඔව් සර්. එහෙනම් හරි. 4 වෙනි එකේ ඉඳලා ඉස්සරහට යමු.
හරි. ප්‍රශ්නේ තියෙනවා පුතේ complete the sentences selecting a word. Complete the sentences selecting a word. There are two extra words. අමතර වචන දෙකක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම මේකේ කියනවා මේ දීලා තියෙන වචන වලින් එකක් පාවිච්චි කරලා වාක්‍ය සම්පූර්ණ කරන්න. අපි යනවා පුතේ පළවෙනි වචනෙට expect. පුතේ expect කියලා කියන්නේ මේ තියෙන වචන වලින් කොටම වචනේ. එහෙම නැත්නම් ඇත්තටම ගත්තොත් අපි ඔය වචන වලට අගට එකතු වෙන ed, tion, s ඊට පස්සේ er, or ඔය විදියට එකතු වෙනවා කියලා කියපු හරි එකතු වෙනවා කියලා කියපු එකම අකුරක්වත් මේකේ නැහැ. හරි එකතු වෙනවා කියලා කියපු එකම අකුරක්වත් නැහැ. එතකොට අපි මෙයා සලකනවා නාම පදයක් නම් නාම මූලය විදියට, ක්‍රියාපදයක් නම් ක්‍රියා මූලය විදියට. එතකොට පුතේ expect කියලා කියන්නේ page එක අහලා තියෙනවා පුතේ page එක මේක PDF එකක් තමයි දාලා තියෙන්නේ. ඔයාලට කරන්න කියලා මම සති දෙකකට විතර කලින් දාපු PDF එකක් තියෙනවා group වල. අන්න ඒකේ තමයි මේක තියෙන්නේ. හරි අරගෙන කරන්න තිබුණා. එහෙම නොකරපු දරුවෙක් ඉන්නවා නම් මේක ටග් ගාලා ස්ක්‍රීන් එකේ තියෙනකොට ලියා ගන්න. හරි ස්ක්‍රීන් එකේ තියෙනකොට ලියා ගන්න. ලියාගෙන උත්තර ටික මාක් කරගන්න පුළුවන්. මොකද මම සාකච්ඡා කරන්න යම් වෙලාවක් යනවා මට. ඒ වෙලාව ඇතුළතදී ඔයාලට ලියා ගන්න පුළුවන්. සර් ක්ලාස් එකේ 3 කරේ නැහැ. හරි 3 කරේ නැහැ කියලා කියනවා. අපි ඒක නිසා ඉක්මනට අපි ඒක කතා කරලා ඉමු. මට මතකයේ 3 කරා වගේ. අපිට කරන්න කිව්වා කරේ නැහැ. හරි අපිට කරන්න කිව්වා සාකච්ඡා කරේ නැතුව ඇති වෙන්නේ නැති. හරි ඔන්න ඉක්මනට බලන්න. මේකෙත් කලින් විදියමයි. පුතේ මේ වචන ටික බැලුවම උනත් අපිට පේනවා මේ වචන වලින් කොටම වචනේ. හරිද? ඒ කියන්නේ වචනයකට අමතර අකුරු එකතු වෙලා නැති එක. හරි අමතර අකුරු එකතු වෙලා නැති එක. ආපහු අහනවා page එක කීයද කියලා. පුතේ page එකක් තියෙන්න විදියක් නැහැ. මේක ඔයාලට PDF එකක් එවපු අභ්‍යාස මාලාවක්. ටියුට් එකේ තියෙන්න ඕනේ PDF එක. ඒ PDF එකේ තියෙන pages වලින් නම් PDF එකේ තියෙන pages වලින් නම් නම ඒ කියන්නේ pages ගොඩක් නෑ පුතේ. ඒ තියෙන pages වලින් නම් අපි ඉන්නේ දෙවනි page එකේ. හරි දෙවනි එකේ තමයි අපි ඉන්නේ. හරි. මේකේ කොටම වචනය පුතේ encourage කියන වචනය. එතකොට මේකේ අපි කලිනුත් කිව්වා මම ක්‍රියාපදයක් නම් අපි මෙයාව ගන්නවා ක්‍රියාමූලය විදියට. නාම පදයක් නම් අපි මෙයාව ගන්නවා නාම මූලයේ විදියට. එතකොට පුතේ encourage කියලා කියන්නේ verb root එක. හරිද? verb root ක්‍රියා මූලය ඒක තමයි වචනේ. ඊට පස්සේ මෙතන පළවෙනි එක තියෙනවා encourages. පුතේ අපි දන්නවා ඕනම ක්‍රියාපදයක හොඳට අහන් ඉන්න ඕනම ක්‍රියා මූලයක අගට s වෙන්න පුළුවන්, es වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ies වෙන්න පුළුවන්. ඒක එකතු කරන්නේ අදාළ ක්‍රියාපදය ඒක වචනයට හරවනකොට. අදාළ ක්‍රියාපදය ඒක වචනයට හරවනකොට. ඒ කියන්නේ වර්තමාන කාලෙදී ඔයාලා ටෙන්සස් ඉගෙනගෙන තියෙනවා. වර්තමාන කාල අදහසක් කියනකොට පුතේ කතෘ ඒක වචන නම් අපි ওই විදියට s දානවා. දැන් teacher teaches the lesson. ගුරුවරයා පාඩම උගන්වනවා කියලා කියනකොට අපි කියන්නේ the teacher teaches the lesson. හරි? ඔන්න ඔහොමයි වාක්‍ය හැදෙන්නේ. එතකොට මෙතන ඔයාලට පේනවා මේ ටීචර් කියලා තියෙන එක හරිද? ටීචර් කියලා තියෙන එකට පිටිපස්සෙන් තියෙන ක්‍රියාව teachers. මේ es දැම්මේයි කියලා කෙනෙක් කල්පනා කරනවා නම් පුතේ ඒ es දැම්මේ වර්තමාන කාල අදහසක් කතෘ ඒක වචන නිසා. ටීචර් කිව්වම එක ගුරුවරයයි ගොඩක් නැහැ. ඒ වගේමයි පුතේ කතෘ බහුවචන වෙනකොට අපි කියන්නේ the teachers වෙනකොට මෙතන බහුවචන වෙනකොට මෙතන teach. The teachers teach the lessons. ඔන්න ඔහොමයි හැදෙන්නේ. එතකොට පුතේ මෙතනදී කතෘ ඒක වචන නම් ඔයාට පේනවා es හරි s හරි ies හරි දානවා. කතෘ බහුවචන නම් මෙතන තියෙන්නේ ක්‍රියාවේ මූලය. ඒ කියන්නේ මෙන්න මෙයා verb root කියන එක. එතකොට මෙතන verb root එක courage වෙනකොට encourages කියලා කියන්නේ හරි ඒකේ ඒක වචන අදහස. අපි එයාට කියනවා පුතේ singular verb එක කියලා. හරි singular verb එක. ඒක වචන ක්‍රියාව.
ඒ දෙකේම තේරුම පුතේ නවා කියන අදහස. ක්‍රියා මූලයේ අදහස නවා, ධෛර්යමත් කරනවා. සිංගියුලර් verb එකේ අදහසත් ධෛර්යමත් කරනවා. ඊළඟ එක තියෙනවා encourages. OUS. පුතේ ඔයා දන්නවා අපි prefixes suffixes පාඩම ඉගෙන ගත්තා. OUS වලින් ඉවර වෙන්නේ පුතේ adjective එක. ඒ කියන්නේ නාම විශේෂණය. එතකොට එයා පාවිච්චි කරන්නේ නාම පදයක් විස්තර කිරීම සඳහා. හරි encourages. එතකොට දිරිමත් කිරීමේ කියලා අදහසක් ඕකේ එන්නේ. ඇයි? ධෛර්යමත් කරනවා කියන්නේ verb root, singular verb එකත් ඒකමයි. නාම විශේෂණය වෙනකොට දිරිමත්, ධෛර්යමත්. හරි ඔහොම තේරුමක් තමයි එන්නේ. එතකොට මෙයාව අපි සලකනවා මේ තියෙන්නේ adjective එක නාම විශේෂණ පදයේ විදියට. ඒ වගේම පුතේ මෙතන තියෙනවා encouragement. හරිද? MENT වලින් අවසන් වෙන එක. එතකොට courage කිව්වත් තේරුම එකමයි, en කැල්ලාවත් encourage කිව්වත් තේරුම එකමයි. හරි? encouragement MENT වලින් ඉවර වෙන්නේ පුතේ අපි කතා කරා නාම පද කියලා. එතකොට MENT වලින් ඉවර වෙන අකුරු MENT කියන අකුරු වලින් ඉවර වෙන ඒවා nouns. හරි? මෙන්න මේ අඳුනා ගැනීම තමයි පුතේ ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ නිසා මෙයා noun එකක්. සහ මෙන්න මෙතන තියෙනවා පුතේ prefix එකක් ඒ වගේම suffix එකක් කියන දෙකම. මොකද මේකේ dis කියලා කෑල්ලක් ඇවිත් තියෙනවා. එතකොට discourage කියන්නේ විරුද්ධ අදහස හැදෙන්නේ. දැන් encourage කියන්නේ ධෛර්යමත් කරනවා. ඒකම විරුද්ධ අදහස තමයි පුතේ discourage කියලා කියන්නේ. හරිද? එතකොට discourage කියන්නේ අධෛර්යමත් කරනවා කියන එක අධෛර්යය. ඒ වගේම ing ආව නිසා මෙතනින් තේරුම ගන්න පුළුවන් අධෛර්යමත් කිරීමේ. හරි? එතකොට මේ ing ඒවා ing කියන අකුරු වලින් ඉවර වෙන ඒවා නාමපද විදියට පාවිච්චි කරන්න පුළුවන්. නාම විශේෂණ විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ක්‍රියාපදයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය කියන ආකාර තුනටම පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා දැන් ඔය වචන ගැන පූර්ණ අවබෝධයක් තියෙනවා කියලා. දැන් යන උත්තර ටික හොයන්න. මේක පුතේ මට පැහැදිලි කරන්න වෙලා ගියාට ඔයාලට හිතනකොට වෙලා යන්නේ නැහැ. මොකද විභාගෙදී එකක්වත් වරදින් නැතුව ඔයාට ඉතාම සාර්ථක උත්තර ලියා ගන්න පුළුවන් මේ ක්‍රමයට කරනවා නම්. හරි? ඒකයි මේ පුන පුනා ප්‍රශ්න ටික අරගෙන සැරින් සැරේ කියන්නේ. මම පුතේ 100 පාරක් මේ ප්‍රශ්න සාකච්ඡා කරාට ඔයාලට විභාගෙදී ලැබෙන්නේ එකම එක අවස්ථාවයි. හරි? ඔයාලට විභාගෙදී ලැබෙන්නේ එක අවස්ථාවයි. ඒ නිසා ඒ අවස්ථාව වෙනුවෙන් තමයි අපි මේ ප්‍රශ්න 10ක් 15ක් 20ක් මම මේ කට කැඩෙනකම් පැහැදිලි කිරීම කරන්න. ඒ නිසා පුතේ අනිවාර්යෙන් මේකට වටිනකමක් දෙන්න ඔයා උත්සාහ කරන්න. මොකද ඔයා මේක ග්‍රහණය කරගන්න තරමට තමයි විභාගෙදී ඔයාට ප්‍රතිඵල එන්නේ. දැන් යන් ඉස්සරහට. He did well. එයා ඉතාම හොඳින් කළා because of his parents. පුතේ the කියන වචනේ තියෙනවනේ. මම කලිනුත් කිව්වා the කියන වචනේ තියෙන වෙලාවල් වල පිටිපස්සෙන් තියෙන්න පුළුවන් නාම පදයක් හෝ නාම විශේෂණයක්. හරිද? නාම පදයක් හෝ නාම විශේෂණයක්. ඔතන නාම විශේෂණයක් තියෙන්න නම් පුතේ හරිද? නාම විශේෂණයක් තියෙන්න නම් මේ හිස් තැනට පිටිපස්සේ තියෙන්න ඕනේ noun එකක්. හිස් තැනට පිටිපස්සේ තියෙන වචනය noun එකක් වෙන්න ඕනේ. මේ of කියන්නේ noun එකක්ද? නෑ. මෙතන නාම පදයක් තිබුණා නම් හරි මෙතන නාම පදයක් තිබුණා නම් මෙතනින් යා විස්තර කරන වචන එන්න ඕනේ හිස් තැනට. හරි? දැන් girl කියලා මෙතන තිබුණා නම් මෙතෙන්ට එන්න ඕනේ adjective එකයි beautiful girl. එහෙම විස්තර වෙන එකක්. හැබැයි පුතේ මෙතන තියෙන්නේ නාම පදයක් නෙවෙයිනේ. හරිද? මෙතන තියෙන්නේ noun එකක් නෙවෙයි නිසා අපි මෙතෙන්ට ගන්නෙ noun එක. ඒ නිසා අපි පැහැදිලිව තෝරනවා හිස් තැනට ගැලපෙන්නේ නාම පදයේ බව. කෝ මෙතනින් නාම පද හොඳට බලාගෙන ඉද්දි අපිට පේනවා නාම පද කෝ. මෙන්න noun එකක් තියෙනවා encouragement. ඒ නිසා අපි මූලිකවම පිළිතුර විදියට මෙතෙන්ට සිලෙක්ට් කරනවා පුතේ encouragement. හරි encouragement. එතකොට තේරුම ගැලපෙනවද කියලාත් අපි බලනවා කොච්චර නිවැරදි වුණත්. He did well because of the encouragement of his parents. ඔහු කළා ඉතාම හොඳින් මොකක් නිසාද? ඔහුගේ දෙමව්පියන්ගේ දිරිමත් කිරීම නිසා. තේරුම ගැලපෙනවා. ඒ කියන්නේ ඒ උත්තරේ හරි. messages තුනක් ඇවිත් තියෙනවා sir of එක එන්නේ noun එකනේ. පුතේ of එක කියන්නේ noun එක. of කියන එකත් එක්ක සම්බන්ධ වෙනවා නම් එන්නේ noun එක. හැබැයි පුතේ හොඳට මතක තියාගන්න ඒකත් හරියටම හරි. ඒක හරියටම හරි point එක. හැබැයි of කියන එක නාමේ පිටිපස්සේ තියෙන of දිහා බලන්න එපා. මෙන්න මේ ඉස්සරහා තියෙන of දිහා බලන්න. of the කියලා ගොඩක් දුරට එන්නේ noun format එක. හරි? මේ of the කියන තනි වචනය මම ඒක පොඩ්ඩක් කොටු කරනවා. මෙන්න මේ of the කියන වචනේත් එක්ක කොහොමදත් පිටිපස්සෙන් වැඩිපුරම යෙදෙන්නේ නාමපද යක ස්වරූපය. හරිද? ඒක point එකේ දරුවගේ හරි.
මම ඒක කලින් දවසේ පැහැදිලි කරා. නමුත් මෙතනදී ඒකට පුරුදු වෙන්න එපා. මොකද එහෙම වුණොත් ඒක නවුන් එකම කියලා වාගේ ඔලුවට යන්න පුළුවන්. ඒක වෙනස් වෙන තැන් තියෙනවා. ඒ නිසා හොඳට ඔලුවට ගන්න පුතේ ද තියෙනම් ද වලට පිටිපස්සෙන් එන්නේ නාම පදයක් හෝ නාම විශේෂණයක්. ඒකට අනුව අර කිව්ව විදියට හිස් තැන පිටිපස්ස බලලා උත්තරේ ගලපනවා. හරිනේ? යන් දෙවෙනි එකට. It is good to. It is good to. පුතේ අපි ඉගෙන ගත්තා ඉංග්‍රීසි භාෂාවේ to කියන එක තියෙනවා නම් හරිද? to කියන එක තියෙනවා නම් ඒක පිටිපස්සෙන් එන්නේ ක්‍රියාවක් නම් එතෙන්ට එන්නේ පුතේ ක්‍රියා මූලයම විතරයි. හරි? It is good to. මෙතනදී අදහස ඒක යහපතක්. ඒක හොඳයි කියන එක. හරි? ඒක අපිට අදාළ කරගන්න වෙනවා මෙතනදී. It's good to. ඒක හොඳයි. ඒක යහපතක්. හරි කියන අදහස තියෙන්නේ. එතකොට මේක it's good to children always. හරි? children ශිෂ්‍යයන් always කියන්නේ නිතරම. හරි? හැමදාම. එතකොට මෙතනදී පුතේ to තියෙන නිසා අපිට ක්‍රියාපදනේ අනිත් ඔක්කොම දැන් නාම පදේ දාලා ඉවරයි. to වලට පස්සේ කොහොමටවත් එන්න බෑ නාම විශේෂණයක්. හරි? to වලට පස්සේ එන්න පුළුවන්. හොඳට ඔලුවට ගන්න. to කියන එකට පිටිපස්සේ එන්න පුළුවන් noun එකක්. හරි? noun එකක් හෝ ක්‍රියාවක්. නාම පදයක් හරි ක්‍රියාපදයක් හරි. හේතුව පුතේ දැන් කාට හරි දෙන දෙයක් නම් given to දෙන්නේ කාටද? given to him. ඔහුට දෙනවා. අන්න ඒ වගේ noun එකක් එන්න පුළුවන්. හරි? given to the teacher. ගුරුවරයාට දෙනවා. ඒ ඇරෙන්න පුතේ ඒ ඇරෙන්න to වලට පිටිපස්සේ වචනයක් එනවනම් ඒ එන්න පුළුවන් ක්‍රියාපදයක්. හැබැයි ඒ යොදන ක්‍රියාපදයත් අනිවාර්යෙන් ක්‍රියා මූලය විය යුතුයි. හරි? ක්‍රියා මූලය වෙන ක්‍රියා ස්වරූපය යොදන්න බෑ. එනිසා it's good to ක්‍රියා මූලය කො මෙතනින් encourage. එනිසා අපිට නිවැරදි පිළිතුර තෝරන්න පුළුවන් encourage කියලා. හරි? It's good to encourage children always. තුන්වෙනි එක we were enough to win the match. Enough to win the match. මෙන්න මෙතනදී ඉතාම වැදගත් කොටසක් කියනවා මම අහගන්න. මේකෙදි ගොඩක් වෙලාවට මම ඔයාට කිව්වා am ඉස්සා වෙන්න පුළුවන්, was were වෙන්න පුළුවන්, ඊට පස්සේ will be වෙන්න පුළුවන්. ඔය විදිහේ වචනයක් තියෙනම් ඊට පිටිපස්සෙන් තියෙන්නේ ing ක්‍රියාවක් බව මම කිව්වා. හරි? ing ක්‍රියාවක් බව මම කිව්වා. එතකොට මෙතනදී මේක දැකපු ගමන්ම හරිද මේක දැකපු ගමන්ම මේ වර් කියලා තියෙනවා. එහෙනම් ඒකට පිටිපස්සෙන් ඉන්නේ ing කියලා. ing ක්‍රියාව දාන්න එපා. කොහොමදත් ඒකේ තේරුම වැරදි. ing එක විදියට discouraging දැම්මොත් discouraging නේ තියෙන්නේ. එතකොට discouraging කියන ක්‍රියාව තෝරලා මෙන්න මෙයාව දැම්මොත් තේරුම කොහොමත් වැරදි. we were discouraging කියන්නේ අධෛර්යයටපත් වීම. එතකොට we were discouraging අපි අධෛර්යයටපත් වීම enough to win the match තරගය දිනන්නට ඇති තරම් අධෛර්යයටපත් වුණා කියලා කියන්නේ නැහැනේ. හරි? දිරිමත් වුණා කියන එක කියන්න ඕන. මෙන්න හොඳ පොයින්ට් එක අහගන්න. අර be verb කියලා මම කිව්වේ පුතේ. am ඉස්සා was were will be. හරිද? හොඳට අහගන්න. am ඉස්සා was were will be. ඒ වචන වලට පිටිපස්සේ එන්න පුළුවන් අනිත් කෙනා තමයි නාම විශේෂණ. හරි? දැන් අපිට කියන්න පුළුවන් නාම විශේෂණයක් එන්න පුළුවන්. හරි? they were happy friends. ඔවුන් සතුටින් ඉන්න යාළු වුණා. සතුටු යාළු වුණා. හොඳ සතුටින් කාලය ගෙනව යාළු. they were happy. එතකොට they were happy. ඔවුන්ට සතුටුයි. ඒ අදහසේදී පුතේ verb වලට පිටිපස්සේ තියෙන happy adjective එකක්. නාම විශේෂණයක්. එතකොට මෙතනදිත් පුතේ අපිට එහෙම කරන්න වෙනවා. ඔවුන් ඇති තරම් ධෛර්ය සම්පන්න වුණා තරගය දිනන්නට. ඔවුන් ඇති තරම් ධෛර්යමත් වුණා කියලා කියන්න වෙන්නේ. එහෙනම් මෙතනදී පුතේ මේ be verb එකට පිටිපස්සෙන් ගැලපෙන්නේ adjective එක. එතකොට මෙතන තියෙන adjective එක කො? courageous. ඒ නිසා මෙතනදී පිළිතුර වෙන්නේ courageous. හරි? courageous. They were courageous enough. ඔවුන් ඇති තරම් ධෛර්යමත් වුණා to win the match තරගය දිනන්නට. හරි මේකට අදාළ කටුසටහන නම් මම ඔක්කොම ගහගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. courageous කියලා දරුවෝ උත්තරේ දාලා තියෙනවා. හොඳයි. ඔන්ලයින් ක්ලාස් කරපු ඔක්කොම වීඩියෝ රෙකෝඩ් කරාද? ඔව් පුතේ. ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන 11 වසර ඒවා. ඒවා ඉල්ල ගන්න මගෙන් අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් පිළිවෙලට බලන්න. එතකොට මේ ගැටලුව එන එකක් නැහැ. හරි. prefixes suffixes කියන්නේ පුතේ ඔන්ලයින් ක්ලාස් පටන් ගත්ත දවසේ කරපු ලෙසන් එක. අද වෙනකන් මේ සාකච්ඡා කරන්නේත් ඒකෙන් එන්න පුළුවන් විදිහේ ප්‍රශ්න. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර කැපකිරීමක් කරනවද කියලා. ප්‍රශ්න එකක් දෙකක් සාකච්ඡා කරලා පේපර් කරනවනේ. එතකොට ප්‍රශ්න මුණ ගැහි කියලා ඉස්සරහට යන්නේ නැහැ. මොකද මේවා අමාරු ප්‍රශ්න. හරි. දරුවෝ වරද්දන ප්‍රශ්න මේවා. දෙවැනි පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ. එතකොට දෙවැනි එකේ පළවෙනි එක පුතේ ලේසි පේපර් එකක්. ඔයාලට පැහැදිලිවම මම කියන්න පුතේ දුවේ පළවෙනි එක හරිම ලේසි. මොකද ඒක 8 වසරේ 7 වසරේ දරුවෙකුට දුන්නුනත් ඕකට ලකුණු 40න් 40 ගන්න පුළුවන් අය ඉන්නවා. හරි.
මොකද හිස් තැන් පුරවන්න පින්තූරේ හිස් තැන් පුරවන්න ඊට පස්සේ ෂෝට් පැරග්‍රාෆ් එකක් ලියන්න අන්තිමට ඒක 9 වසරෙන් 15 දරුවෝ ලියන්නේ මේ පේපර් එක 9 වසරෙන් 15 දරුවෙක් ලියන්නේ ඒ වගේ උත්තර ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඒක යාලටත් කරන්න පුළුවන්. ඔයාලගේ පේපර් එකේ O level පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 3 බය නැතුව පුතේ ඉන්න 6 වසරේ වගේ දරුවෙකුට ඒකත් එයත් කරනවා. හරි මොකද pronouns උගන්වන්නේ 6 දී ඊට පස්සේ adjectives උගන්වන්නේ 7 දී ඒ cover වෙන area එක තියෙනවා පුතේ 6 7 ළමයින්ට. ඒ නිසා ඒගොල්ලෝ කරනවා. එතකොට පළවෙනි ප්‍රශ්න 8 ගැටලුවක් නැහැ. first paper එකේ ප්‍රශ්න 8 ගැටලුවක් නැහැ. මේ යන්නේ second එකේ 9 වෙනි ප්‍රශ්නේ second එකේ පළවෙනි එක. ඒ කියන්නේ 9. හරි. ඒ නිසා මේවා අමාරු ප්‍රශ්න. ඒකයි මෙච්චර සාකච්ඡා කරන්නේ. මේවා නම් වරද්දන්න එපා පුතේ. ඊටාම වැදගත් දෙවෙනි එකේ ලකුණු 60න් ඔබ ගන්න ප්‍රමාණය. මොකද ඒකකට යනවා නම් පුතේ 40න් අඩුම ගන්න 35ක්වත් first එකට අවශ්‍යයි. ඒකෙන් ඒකට යනවා නම් 40න් 35ක්. එතකොට ඔයා හිතන්න පුතේ මම හැමදාම මේක පන්තියේදී කියනවා එක ප්‍රශ්නයකට එක ලකුණ ගානේ අඩු වුණත් ඔයාගේ පේපරේ ප්‍රශ්න 16ක් තියෙනවා. ප්‍රශ්න 16ට ලකුණු 16ක් අඩු වෙනවා. හරි. එක ප්‍රශ්නෙට එක ගානේ අඩු වුණත්. හැබැයි පුතේ ඒවා මතක තියාගන්න රචනාවට එක නෙවෙයි අඩු වෙන්නේ. ලියුමට තීර ප්‍රස්තාරයට එකක් නෙවෙයි අඩු වෙන්නේ. සහ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන අනිත් හිස් තැන් පුරවන ප්‍රශ්න. අර දිග හිස් තැන් තියෙන, ඒ කියන්නේ හිස් තැන් 14ක් තියෙන ප්‍රශ්නේ. ඒකේ ගොඩක් අයගේ වරදිනවා. ඒ නිසා ඒකේ අඩු වෙනකොට පුතේ 75 කියන එක ඉක්මනට අපෙන් ගිලිහෙනවා. ඒ නිසා එහෙම කරගන්න එපා. මේවා හරියට ඔලුවට ගන්න. අපි යනවා ඉස්සරහට. එක මේ noun එන්න පුළුවන් නේ. මොකද පුතේ? be verb එක noun එක. be verb එකක් එක්ක noun එකක් එන්න පුළුවන්. හරි. be verb එකක් එක්ක noun එකක් එන්න පුළුවන්. දැන් I am a boy. මම කොල්ලෙක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ they were girls. ඒගොල්ලෝ ගෑන් ළමයි වුණා. එහෙම කියන්න පුළුවන්. හරි. noun එකක් එන්න පුළුවන්. adjective එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ing verb එකක් එන්න පුළුවන්. ඒ තුන මතක තියාගන්න. මෙතනදී ආවේ පුතේ adjective එක. හරි. අපි යනවා දෙවෙනි කොටසට success, succeed, successful, successfully and succeeding. මෙන්න මේකේ පුතේ හොඳට මතක තියාගන්න මේකේ මේ වචනය අනිත් වචන වලට වඩා ටිකක් වෙනස්. අපිට කොටම වචනේ මෙයා කියලා අරගෙන එයා ක්‍රියාමූලය කියලා අපිට කියන්න බෑ පුතේ. හරිද? ඒ නිසා හොඳට බලන්න සාමාන්‍යයෙන් ක්‍රියාමූලයට තමයි හොඳට ඔලුවට ගන්න මේක. හොඳට ඔලුවට ගන්න. ක්‍රියාවක මූලයට තමයි ing එකතු වෙන්නේ. එතකොට මේක බලපු ගමන් ඔයාලට පේනවා පුතේ. ing එකතු වෙලා තියෙන්නේ මොකකටද? මෙන්න මේ පිටිපස්සේ තියෙන වචනේ ing එකතු වෙලා තියෙන්නේ succeed කියන වචනෙට. එතකොට succeed තමයි ක්‍රියාමූලය. හරිද? ඒක වරද්දන්න නම් එපා. මොකද මේ වචනේ දානවා කියන්නේ ඒකෙන් බලාපොරොත්තු වෙනවා ඔයා නානවා කියන එක. එතකොට succeed මෙන්න මෙයා තමයි පුතේ verb root එක. හරි succeed මෙයා තමයි verb root එක. ඊළඟට successful හරිම ලේසි අපිට අඳුන ගන්න. successful ful වලින් ඉවර වෙන නිසා ful වලින් ඉවර වෙන්න පුතේ adjectives නාම විශේෂණ. එතකොට අපි යාව select කරගන්නවා. අපිට හරිම ලේසි. එයා adjective එක විදිහට අපි සලකනවා. හරි. ඊළඟට successfully පුතේ මෙන්න මේකේ තියෙනවා ful වලින් පස්සේ තියෙනවා ly. එතකොට ඔයා දන්නවා පුතේ adjective එකේ අගට හරිද මේ තියෙන adjective එක successful ඒකේ අගට ly එන්නේ ඇයි? අපි ඉගෙන ගත්ත පුතේ ඒකෙන් හැදෙන්නේ ක්‍රියා විශේෂණයක්. දැන් මේ successful කියන්නේ නාම විශේෂණය. ඒ කියන්නේ නාම පදයක් විස්තර කරන්න තමයි මෙයාව ගන්නෙ. අපි කියනවා successful teacher සාර්ථක ගුරුවරයෙක්. හරි. හැබැයි මෙතනදී successfully කියන එක આવොත් අනිවාර්යෙන් ක්‍රියාවක් එන්න ඕන පිටිපස්සට. successfully completed අපිට එහෙම කියන්න පුළුවන්. සාර්ථකව අවසන් කරා, සම්පූර්ණ කළා. එතකොට සම්පූර්ණ කරේ කොහොමද? සාර්ථකව. එතකොට ක්‍රියාවක් විස්තර වෙන නිසා පුතේ අපි මෙයාට කියනවා adverb එකක් කියලා. හරි adverb. ඔයාට මේකේ වටිනකම මේ කියලා දෙන ක්‍රමේ වටිනාකම් පුතේ දැනෙයි උසස් පෙළ ජෙනරල් ඉංග්‍රීසි එකේදී. හරි. මොකද උසස් පෙළ පේපර් එක කරනකොට ඔයාලට කිසිම විදියකින් මේ කියන ක්‍රමත් සමහර වෙලාවට එහෙට මෙහෙට වෙන වෙලාවල් තියෙනවා. හරි. ඒ නිසා ඒක හරිම අමාරුයි. මම කියනකොට ඇඩ්වාන්ස් ලෙවල් පේපර් එකක් ඩවුන්ලෝඩ් කරලා අරගෙන බලන්න. ඒකේ හොඳටම අපි දැනගෙන හිටියත් මේක ඇඩ්ජෙක්ටිව් එකක් කියලා අපිට මේ විදියට හිස්තැන් පුරවන්න බෑ පුතේ උසස් පෙළ පේපර් එකේ. හරි. ඒ නිසා මේ තියෙන දේවල් ටික හොඳට ඔලුවට ග්‍රහණය කරගෙන මේ චූටි තැන් පවා ඔලුවට ගත්තොත් තමයි ජෙනරල් එකට හොඳ ග්‍රේඩ් එකකට යන්න පුළුවන්. ඒ නිසා ඒකත් ගැන ටිකක් හිතන්න. ඊළඟ එක පුතේ succeeding. හරි succeeding මෙයා අපි දන්නවා ing verb එක කියලා. ඒක ගැන හිතන්න දෙයක් නැහැ. මෙයාට අපි කියන්නේ ing verb එක. හරි. ඒ නිසා එයත් හරි. ඊට පස්සේ මෙතන success කියන්නේ පුතේ හරි success සාර්ථක. ඒ කියන්නේ success මෙතනදී අපි මේක use කරනවා
සාමාන්‍යයෙන් නවුන් එක විදියට පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා. හරි. නවුන් එක විදියට. එතකොට සක්සස් කියන්නේ සාර්ථක බව. හරි. නවුන් ෆෝමැට් එක විදියට මෙයා යූස් කරනවා. දැන් අපි යන් ඉස්සරහට. What is the secret? මොකක්ද රහස of her ඇයගේ පුතේ of her. අර දරුවා කිව්වා වගේ of her කියන of තියෙනවා. of වලට පිටිපස්සෙන් තියෙනවා පුතේ අයිතිය පෙන්වන වචනිකුත් මේ her ඇයගේ. දැන් අපේ දරුවෝ දන්නවා අයිතිය පෙන්වන්න පුතේ දෙයක් තියෙන්න එපයි. හරි. ඇයගේ කියලා මොකක්ද පෙන්වන්නේ? එතකොට නාමපදයක් එන්න ඕන. දැන් අපිට මෙතෙන්දි පොත නම් her book ඇයගේ පොත. එතකොට book කියන්නේ noun එකක්. ඒ විදිහට පුතේ අයිතිය පෙන්වන එකක් ඉස්සරහා තියෙනම් ඊට පිටිපස්සෙන් එන්න ඕනේ නාමපදයක්. ඒ නිසා මෙතන තියෙන එකම noun එක තමයි success. ඒ නිසා what is the secret of her success? ඇයගේ සාර්ථකත්වයේ රහස මොකක්ද කියලා තමයි මෙතෙන්දි අපි බලාපොරොත්තු වෙන පිළිතුර. ඊළඟ එක he had a ඔව් පුතේ. සර් ඒක අදාළ වෙන්නේ ඉස්සරහින් තියෙන ඔෆ් එකට විතරයිද? ඔව් මෙතනදී අයිතිය පෙන්වන අවස්ථාවකදී පුතේ ඉස්සරහින් තියෙනවා නම් අයිතිය පෙන්වන නාමපද ඒ කියන්නේ නාම පදයක්. දැන් මෙතන ඇවිල්ලා මේ තියෙන්නේ pronoun එකක් සර්වනාමයක්. her ඇයගේ. හරි. එහෙම නැත්තම් වෙන අපි හිතමු teachers T E A C H E R උඩුකමාවක් එක්ක s. ඔන්න ඔයි කියන ಜಾති දෙකට ඕක අයිති වෙනවා. හරි. teachers දැන් ඔයා දන්නවා ඕකෙන් පෙන්වන්නේ අයිතිය. teachers ගුරුවරයාගේ. එතකොට ওই විදියට අයිතිය පෙන්වන නාමපදයක් හරි එහෙම නැත්තම් මෙන්න මේ විදිහේ her කියනවා වගේ අයිතිය පෙන්වීමේ සර්වනාමයක් හරි තියෙනවා නම් ඊට පස්සේ එන්න ඕනේ noun එකක්. මොකද පුතේ අයිතිය පෙන්වන දෙයක් තියෙන්න එපයි. ඒ ඇරෙන්න adjectives එන්න පුළුවන්. මොකද adjective එකක් කරනවා නම් දැන් අපි හිතමු මෙහෙම. දැන් මෙතන teachers කියලා තියෙනවා. ඊළඟට ඔහොම blank එකකුත් තියෙනවා. හරි. ඔහොම teachers කියලා blank එකක් තියෙනවා. මෙතනින් තියෙනවා book කියලා පදයක්. හරි. දැන් පුතේ මෙන්න ගැටලුවක් එනවා. ගුරුවරයාගේ හරි මෙතන පොත කියන එක තියෙනවා book. එතකොට noun එක ගුරුවරයාගේ පොත ඒක ගැලපෙනවා පුතේ. හිස්තනක් අවශ්‍ය නැහැනේ. අන්න ඒ වගේ වෙලාවක අපිට එහෙම හිතෙනවා නම් එහෙම පේනවා නම් අනිවාර්යෙන් පුතේ මෙන්න මේ හිස්තනට එන්න ඕනේ adjective එකක්. මොකද මේ වගේ අවස්ථාවක හිස්තන තියෙනකොට ඒකට අපිට ගන්න වෙන්නේ adjective එකක්. මොකද දැන් අපිට ගන්න පුළුවන් teachers notebook ගුරුවරයාගේ සටහන් පොත. හරි. teachers story book ගුරුවරයාගේ කතා පොත. එතකොට ඔන්න ඔය විදියට එතෙන්දී මේ book කියන එක විස්තර වෙන පදයක් යෙදෙන්න හැකියාව තියෙනවා. හරි. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් අයිතිය පෙන්වන එකකට පිටිපස්සෙන් එන්නේ නාම පදයක්. මේවා පුතේ හරි සංකීර්ණයි. කියන්නේ මේවා පොඩි පොයින්ට් දැන් මම මේක පැහැදිලි කරනවා මේ ප්‍රශ්නට අදාළව මෙහෙමයි කියලා. මේ ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරන්නේ ඔයාලට අත්දැකීම් ගන්න. හරි. ඒ නිසා මේ අත්දැකීම් ටික එකතු කරගන්න ඒක තමයි වැදගත්ම දේ. අපි යන් ඊළඟ එකට. සර් ඔෆ් එක පිටිපස්සෙන් තිබ්බොත් noun එක නෙමෙයිද? අයිතිය අඟවන පදේ පිටිපස්සෙන් තිබුණොත්ද? ඔෆ් එක. ඔෆ් එක පිටිපස්සෙන් තිබුණොත් ඉස්සරහා එක ගැන පුතේ කියන්න බෑ. හරිද? මොකද ඔෆ් වලින් සම්බන්ධ වෙන්නේ ඒක පුළුවන් කියන්න මෙහෙම. දැන් ඔෆ් කියන්නේ නිපාත පදයක්නේ. ඔෆ් කියන්නේ පුතේ නිපාත පද. හරි නිපාත පදයකින් කරන්නේ මොකද්ද? නාම පද දෙකක් අතර පවතින සම්බන්ධය පෙන්වන එක. මොකද prepositions handbook එකක් මම දීලා තියෙනවා. මම හිතන්නේ දරුවටත් ප්‍රශ්න අහන දරුවටත් ලැබෙන්න ඇති. එහෙම නැත්නම් අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් නම් ඒක ඉල්ල ගන්න PDF එක තියෙනවා. හරි. එතකොට වෙනම handbook එකක් අත්පොතක් දුන්න පුතේ of. ඒ කියන්නේ මේ විදිහේ නිපාත පද 42ම භාවිතය කොහොමද වෙන්නේ කියන එක ගැන. එතකොට of කියන්නේ නිපාත පදයක් නිසා ඒකෙන් කරන්නේ නාම පද අතර සම්බන්ධතාවය ගොඩ නැගීම. එතකොට ඉස්සරහින් දැන් පිටිපස්සෙන් නාම පදයක් තියෙනවා නම් දැන් මෙතනම බලන්නකෝ. දැන් අපි හිතමු මෙහෙම. මෙතන මේ secret කියන වචනේ තිබුණේ නැහැ. හරි. අපි හිතමු එහෙම. මෙතන මේ secret කියන වචනේ තිබුණේ නැහැ. හරි. secret කියන්නේ රහස. ඒක පුතේ noun එකක්. of her success ඇයගේ සාර්ථකත්වය කියන එක පොදුවේ ගත්තොත් ඒකත් noun එකක්. හරි. හිස්තන මෙතන තිබුණා නම් අපිට තේරෙනවා පුතේ මෙතෙන්ට දාන්න වෙන්නේ noun එකක්. ඇයි මොකද of කියන එකෙන් කරන්නේ නාම පද දෙක අතර සම්බන්ධතාවය පෙන්වන එක. එතකොට රහසෙයි මෙයාගේ තියෙන සම්බන්ධතාවය තමයි මෙයාට තමයි මේ රහස අයිති. එතකොට මේ සාර්ථකත්වයේ රහස ගැන අහන්නේ. ඒ නිසා ඒක තමයි සම්බන්ධතාවය. ඒ වගේ අවස්ථාවක පුතේ ඉස්සරහින් උනත් noun එකක් යෙදෙන්න පුළුවන්. පැහැදිලිද? ඔව් සර්. හරි. good. අපි යන් ඉස්සරහට he had a පුතේ a කියලා තියෙනවනේ. අපි දන්නවා a and the. හරි. a and the කියන වචන a වෙන්න පුළුවන් and වෙන්න පුළුවන් the වෙන්න පුළුවන්. මෙන්න මේ වචන වලට පිටිපස්සෙන් එන්නේ නාම පදයක් හෝ නාම විශේෂණයක්. දැන් මෙතෙන්දි බැලුවොත් business මෙන්න පුතේ. හිස්තැනට පිටිපස්සේ business කියන එක තියෙනවා. එතකොට business කියන්නේ noun එකනේ. එතකොට noun එක තියෙන නිසා අපි මෙතෙන්ට තව noun එකක් දාලා හරියන්නේ නැහැ. he had a
අන්න මේ බිස්නස් එක විස්තර වෙන එකක් තමයි මෙතෙන්ට ඕනේ. එතකොට පුතේ අපිට පේනවා මේ බිස්නස් එක විස්තර කරන්න අපිට ගන්න වෙන්නේ ඇජෙක්ටිව් එකක්. එතකොට මෙතන තියෙන එකම ඇජෙක්ටිව් එක තමයි පුතේ successful කියන එක. එතකොට he had a successful business. ඔහුට තියෙනවා සාර්ථක ව්‍යාපාරයක්. ඊළඟට තියෙනවා study hard to. study hard මහන්සියෙන් ඉගෙන ගන්න. study කියන්නේ ඉගෙන ගන්න, hard මහන්සියෙන්, to මොකටද? well සාර්ථකව. එතකොට හොඳින්. එතකොට study hard to පුතේ to වලට පිටිපස්සෙන් එන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාවක මූලය. මහන්සියෙන් ඉගෙන ගන්න කියලා කියනවා සාර්ථක වෙන්න. එතකොට study hard to succeed well එහෙමයි ගන්න වෙන්නේ. එනිසා මෙතනදී අපි පිළිතුර විදියට තෝරනවා to වලට පිටිපස්සෙන් එන්නේ ක්‍රියාවක මූල ස්වරූපය. එතකොට මේකේ භාවිතා වෙන මූල ස්වරූපය තමයි succeed. හරි. ඒ අනුව පිළිතුරු ටික ඔන්න ඔය විදියට තමයි ඔක හැදෙන්නේ. හරි. ඒකෙත් මං හිතන්නේ ඉෂානිගේ උත්තර ටික මට අවිල්ලා තියෙනවා. ඉෂානිගේ පිළිතුරු ටික හරි. success, successful and succeed. good. සර් A level කරනවානේ. ඔව්. ඊට පස්සේ success ඊළඟට adjective කියලා දාලා තියෙනවා. ඊළඟට දිලුක්ෂි කියලා දරුවෙක් අහලා තියෙනවා. සර් online class කරපු ඔක්කොම වීඩියෝ ටික තියෙනවද? ඔව් තියෙනවා. වීඩියෝ කරා. හරි කරා. රෙකෝඩ් කරලා තියෙන්නේ. රෙකෝඩ් එක මගෙන් ඉල්ලගන්න. හරි. ওই ප්‍රශ්න ටික ගැටලු නැතුව ඇති කියලා මං හිතනවා. අපි යන් ඉස්සරහට. මට පොතේ මගේ තියෙන එක weak point එකක් තමයි සාකච්ඡා කරන්න ගොඩක් වෙලාව යන එක. හරි. ඉතින් ඉක්මනට ඔහේ උත්තර කියලා මට තිබුණා. please write the sentence. මේකේ උත්තරේ කෙලිම මෙහෙම කිව්වා. මට ගියා. හරි. එතකොට වැඩේ ලේසි ඉක්මනට කරන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම තේරුමක් නැහැ. සාකච්ඡා කරන ප්‍රශ්න දෙක හරි හොඳට අහගන්න මේ හැම point එකක්ම ඉතාම වැදගත්. අපි යන් ටිකක් ඉස්සරහට ඉක්මනට. correct, correction, correctly, correcting. correct කියන්නේ පුතේ නිවැරදි කරනවා. එයා තමයි ක්‍රියාමූලය verb root එක. මේක හැම වෙලේම පුතේ මාක් කරගන්න. ඒක ඉතා වැදගත්. correction අපි දන්නවා tion වලින් ඉවර වෙන්නේ. tion වලින් ඉවර වෙන්නේ සාමාන්‍යයෙන් noun එක. එතකොට අපි මෙතෙන්දි ගන්නවා tion කියන්නේ මේකේ නාම පදය කියලා noun එක. correctly හරි correctly හරි. මෙතනදී correct කියන එක adjective එක විදිහටත් use වෙනවා. correctly නිවැරදිව. හරි නිවැරදි. එතකොට නිවැරදි කරනවා ක්‍රියාවයි adjective එකයි දෙකම එකයි මේකේ. ඒ නිසා මෙතෙන්දී අදහස විදිහට එද්දී එහෙම වෙනවා. ක්‍රියාවක මූලයත් එයාමයි. එහෙම නැත්නම් adjective එක විදිහට අපිට ගන්න වෙන්නේත් එහෙමයි. දැන් correct the mistakes කිව්වොත් අත්වැරද්ද කියන්නේ වැරදි නිවැරදි කරන්න. එතකොට ඒක ක්‍රියාවක්, ක්‍රියාමූලය. හරි. ඒ ඊට පස්සේ මෙතනදී correctly කියලා වචනයක් හැදලා තියෙනවා. නිවැරදිව. එතකොට එන්නේ adverb එක. හරි. ක්‍රියා විශේෂණය. සහ correcting කියලා කියන්නේ ing verb එක. දැන් ලේසි. Please write the sentences. කරුණාකර ලියන්න වාක්‍ය again. නැවත. එතකොට කරුණාකර වාක්‍ය ලියන්න කොහොමද ලියන්න කියලා කියන්නේ? නිවැරදිව ලියන්න. එතකොට මේ වාක්‍ය ලියන්න කියන්නේ කොහොමද? නිවැරදිව. එතකොට අපිට මෙතෙන්ට ඕන කරන්න පුතේ ක්‍රියාවක් විස්තර කරන්න. නිවැරදිව ලියන්න කියන එක. ඒ නිසා මෙතෙන්දී අපි පිළිතුර විදියට ගන්නවා correctly. හරි. Please write the sentences correctly again. නැවතත් මේ වාක්‍ය නිවැරදිව ලියන්න. ඊළඟ එක teacher started her duty. ගුරුවරයා පටන් ගත්තා ඇයගේ රාජකාරිය books. එන මෙතනදී පුතේ ඔයාලට ගැටලුවක් එයි මේ කියන තර්ක විතර්කත් එක්ක. මේකේ පිළිතුර පුතේ තේරුම අනුව තමයි ගන්න වෙන්නේ. අර්ථය අනුව. දැන් මේකේ the teacher started ගුරුවරයා පටන් ගත්තා ඇයගේ රාජකාරිය නිවැරදි කිරීම පොත්. අදහස වැරදි. ගුරුවරයා පටන් ගත්ත ඇයගේ රාජකාරිය නිවැරදි කිරීම පොත් වැරදි. ගුරුවරයා පටන් ගත්ත ඇයගේ රාජකාරිය නිවැරදිව පොත් වැරදි. අන්තිමේ කියනවා correcting කියන එකේ තේරුම නිවැරදි කරමින්, නිවැරදි කිරීමේ, නිවැරදි කිරීම. එතකොට පුතේ මෙතෙන්දී අර්ථය ගැලපෙනවා. ගුරුවරයා පටන් ගත්ත ඇයගේ රාජකාරී පොත් නිවැරදි කරමින්. එනිසා පුතේ මෙතෙන්ට ගැලපෙන්නේ ing verb එක. එනිසා අපි පිළිතුර විදියට තෝරනවා correcting. correcting books. පොත් නිවැරදි කිරීමෙන් ඇයගේ රාජකාරී ආරම්භ කරා කියලා. හරි. හොඳයි උත්තර ටික ඇවිල්ලා තියෙනවා. සර් මේ පොයින්ට් ටික තියෙන PDF එක ගන්න පුළුවන්ද? සර් මේ පොයින්ට් තියෙන. මේ පොයින්ට් තියෙන කියන එක මට පැහැදිලි නෑ පුතේ. මේ පොයින්ට් තියෙන PDF එක කියන්නේ prefixes suffixes. හරිද? lesson එක ඒක. ඒක වීඩියෝ එක මම ඔයාලට එවන්නම්. මගෙන් පස්සේ ඉල්ල ගන්න. මම දැනට දන්නේ නැහැ කවුද මේක ඉල්ලන්නේ කියලා.
නම වැටුණට මට එහෙම අයිඩියා එකක් එකපාරට එන්නේ නැහැ පුතේ. ඒ නිසා මගෙන් මැසේජ් එකක් දාලා ආ ඉල්ලන්න මම මේකේ ලෙසන් එක වීඩියෝ එකේ වන්නම්. මේ වීඩියෝ එකෙන් පස්සේ ටියුට් එක නැත්නම් ටියුට් එකක් PDF එකේ වන්නම්. හරි. ඊළඟ එක cure, curable, cures and curing. පුතේ cure කියලා කියන්නේ සුවපත් කරනවා කියන එක. සුව කරනවා. මෙයා පුතේ ක්‍රියාවක මූලය verb root. ඊළඟට curable අපි දන්නවා ABLE කියන අකුරු ටිකෙන් ඉවර වෙන්නේ ABLE කියන අකුරු වලින් ඉවර වෙන්නේ adjective එක. එතකොට curable කියන්නේ adjective නාම විශේෂණය. cures ඕනම ක්‍රියාමූලයකට s දාලා හදන්න පුතේ singular verb එක. ඒක වචන ක්‍රියාව. ඒ වගේම curing කියන්නේ ing verb එක. මෙයා අපිට use කරන්න පුළුවන් noun එකක් විදියට, adjective එකක් විදියට සහ ing verb එකක් විදියට. ඔය තුනටම පුළුවන්. මෙතනදිත් පුතේ එහෙමයි. මේ correcting කියන එකත් අපිට එහෙම use කරන්න පුළුවන්. හරි. මෙන්න. I think there are many මම හිතනවා ගොඩක් තියෙනවා diseases. පුතේ ගොඩක් තියෙනවා කියලා මෙයා හිතනවා. many මොනවද ගොඩක් තියෙන්නේ? රෝග diseases. හැබැයි පුතේ මැද වචනයක් අඩුයි. මොකක්ද අඩු? adjective එකක්. ඇයි ඒ? I think මම හිතනවා there are many තියෙනවා ගොඩක් මොන රෝගද? රෝග විස්තර කරන්න ඕනේ. රෝග කියන්නේ නාම පදයක්. නාම පදේ විස්තර කරන්න ගන්න වෙන්නේ පුතේ adjective එක. එතකොට මෙතන තියෙන adjective එක තමයි curable. ගොඩක් සුව කළ හැකි රෝග තියෙනවා කියන එක. හරි? එතකොට curable diseases. ඊළඟට he found ඔහු සොයාගත්තා පුතේ කියන එකට පිටිපස්සෙන් එන්න ඕනේ නාම පදයක් හෝ නාම විශේෂණයක්. දැන් නාම විශේෂණය මෙතෙන්ට දාලා curable diseases කියන එක. බලමු මෙතනින් for these illnesses. පුතේ මෙන්න මෙතනදී අපිට පොඩි ගැටලුවක් එනවා. මේකේ cure කියන එක සුවපත් කරනවා කියන අදහස විදියටම සුව කිරීම කියන noun එක විදියට මෙතන cures සුවයන්. හරි? සුවයන් එහෙම නැත්නම් ප්‍රතිකාර කියන අදහස මෙතෙන්දි ගන්න වෙනවා. මෙතන singular verb එකට වඩා plural noun එකක් විදියට. එතකොට මෙයා noun එක විදියට use වෙද්දි මෙයා plural noun එක වෙනවා. මොකද s වලින් ඉවර වෙලා තියෙන්නේ. අපිට එහෙමයි උතෙන්දි ගන්න වෙන්නේ පුතේ verb එක singular verb කියලා නෙවෙයි. He found ඔහු හොයාගත්තා for this illness මේ රෝගයට ගොඩක් මොනවද? සුවයන්. එතකොට cures ඒක තමයි ගන්න වෙන්නේ. බහුවචන සුවයන් හොයාගත්තා. sorry මේකෙදි පුතේ බහුවචන එක ගන්න බෑ. many illnesses ගොඩක් රෝගවලට ප්‍රතිකාර හොයාගත්ත කියලා ගන්න වෙන්නේ. මොකද කියන එක තියෙනවා. කියන එකත් එක්ක අපිට use කරන්න වෙන්නේ ඒක වචන නාම පද ඒක වචන අදහසක්. ඒ නිසා මෙතෙන්දී එන්නේ found a cure ප්‍රතිකර්මයක් සොයාගත්තා for this illness පළවෙනි වචනේ. හරි. ගොඩක් ප්‍රතිකර්ම හොයාගත්ත කියන අදහසින් ගන්න වෙන්නේ. අපි යන් ඉස්සරහට මේකත් කලින් විදිහම අපිට expect, expected, expecting, expectations and unexpectedly වචන ටික කොහොමයි හැදෙන්නේ. මේකේ අපි යනවා ඉස්සරහට expect කියන්නේ පුතේ අනිවාර්යෙන් ක්‍රියාමූලය verb root. expected ed කියන්නේ පුතේ past verb එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් past participle verb එක වෙන්න පුළුවන්. අතීත ක්‍රියාව හෝ අතීත කාල කෘදන්තය. ඒ කියන්නේ තේරුම අනුව ගත්තොත් expect කියන්නේ බලාපොරොත්තු වෙනවා. expected බලාපොරොත්තු වුණා සහ එහෙම නැත්නම් බලාපොරොත්තු වෙලා කියන තේරුම ගන්න වෙන්නේ. මොකද past participle එකේ තේරුම ලා කියන අදහසින් එන්නේ බලාපොරොත්තු වෙලා. හරි? expecting මේ දැන් දරුවෝ කල්පනා කරනවා සමහර අය කොහොමද සර් මෙහෙම කියන්නේ? past participle එකේ තේරුම ලා කියලා කියනවා. past එක මෙහෙම කියනවා. verb root එක නවා කියන අදහසින් එනවා කියනවා. ඔව් පුතේ. මේ දේවල් ටික verb උගන්වනකොට උගන්වලා තියෙන්නේ. හරිද? verbs ක්‍රියාපද කියන කොටස උගන්වනකොට උගන්වලා තියෙන්නේ. එතකොට දරුවන්ට මේවා උගන්වපු දේවල්. හරි පන්තිවල කතා කරපුවා ගැටලු තියෙන අය මාත් එක්ක කතා කරන්න බය නැතුව. එතකොට අපි ආපහු මේ දේවල් निराකරණය කරගමු. ඒ නිසා illness කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? illness illness කියන්නේ පුතේ ලෙඩේ. ලෙඩ. නැත්නම් රෝගයක් කියලා අපිට කියන්න පුළුවන් ආබාධ කියන්නත් පුළුවන්. diseases and illnesses. රෝග ආබාධ. හරි. ill කියන්නේ අසනීප වෙනවා. හරි. ඒ නිසා ඒ වගේ අදහස් තියෙන්නේ. ඊළඟට expecting බලාපොරොත්තු වෙමින් ඒ කියන්නේ පුතේ බලාපොරොත්තු වෙමින් මෙතනදී මේක ing verb එක.
හරි ing verb එක ඊට පස්සේ මෙතන expectations TATIONS තියෙන පුතේ TION ආවම noun එක වෙනවා S අකුරාවම බහුවචන නාම පදයක් වෙනවා ඒ නිසා මෙතෙන්දි තියෙන්නේ පුතේ plural noun බහුවචන නාම පදයක් unexpectedly පුතේ මෙන්න මේකේ නම් ඊට පස්සේ මෙතන තියෙන්නේ un කෑල්ලකුත් ඇවිල්ලා ed කෑල්ලකුත් ඇවිත් ඒකත් එක්ක ly කෑල්ලකුත් තියෙනවා හරි එතකොට පුතේ මේකෙදි අපිට හදන්න වෙන්නේ unexpected කියන එකේ අදහස un කියන්නේ විරුද්ධ වෙනවා එතකොට expect කියන්නේ බලාපොරොත්තු වෙනවා unexpected කියන්නේ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියන එක එතකොට මෙතනදී unexpected කියලා කියන්නේ බලාපොරොත්තු නොවුණු කියන එක ඒකේ අගට ly ආවම බලාපොරොත්තු නොවුණු ලෙස කියලා තේරුම හැදෙනවා හොඳට තේරුම් ගන්න expect කියන්නේ බලාපොරොත්තු වෙනවා ඒකට අන්නාවට පස්සේ unexpected වෙනවා unexpect වෙනවා බලාපොරොත්තු නොවන වෙනවා ඒකට ed ආවම බලාපොරොත්තු නොවුණු වෙනවා සහ ඒකට ly ආවම බලාපොරොත්තු නොවුණු ලෙස කියන තේරුම හැදෙනවා මේ අකුරු කෑලි වලින් පේනවා යාට වචනක තේරුම කොච්චර වෙනස් වෙනවද කියලා එතකොට මෙයා පුතේ ly වලින් ඉවර වෙන නිසා මෙයා adverb එකක් ක්‍රියා විශේෂණයක් බලාපොරොත්තු නොවුණු ලෙස කියන අදහස තමයි හැදෙන්නේ parents are full of දෙමව්පියෝ පිරීලා ඉන්නවලු පුතේ මොන වගේන්ද of their children තමන්ගේ දරුවෝ ගැන බලාපොරොත්තු වලින් පිරීලා ඉන්නේ මේකට ඕන කරන්නේ noun එක full of nouns මෙතන noun එකක් විදියට ගන්න පුළුවන් වචනයකට තියෙන්නේ expectations කියලා expectations එතකොට මෙතන තියෙනවා parents are full of expectations about their children තමන්ගේ දරුවෝ ගැන බලාපොරොත්තු පුරවගෙන ඉන්නවා දෙමව්පියෝ ඊළඟ එක many visitors came to our home පුතේ මෙන්න මෙතනදී ගැටලුවක් තියෙනවා many visitors ගොඩක් අමුත්තෝ came to our home අපේ නිවසට ආවා එතකොට ආවේ කොහොමද කියන එක තමයි විස්තර කරන්න වෙන්නේ පුතේ ආවේ කොහොමද කියන එක විස්තර කරන්න වෙන්නේ ඒක එන්නේ මෙහෙමයි වාක්‍යයක් පටන් ගන්න බෑ පුතේ ක්‍රියා මූලයකින් verb root එකකින් එන්නේ නැහැ past verb එකකින් පටන් ගන්නෙ නැහැ past participle එකකින් පටන් ගන්නෙ නැහැ ඒ වගේම ing එකකින් පටන් ගන්නෙ නැහැ ක්‍රියාවක් විදියට එනවා නම් සාමාන්‍යයෙන් noun එක විදියට આવොත් තමයි එහෙම එන්නේ ඒ වගේම expectations කියන එක නාම පදයක් එයාගෙන් වාක්‍ය පටන් ගන්නවා මොකද ක්‍රියාවකින් පුතේ වාක්‍ය පටන් ගන්න නැහැ ඔයා දන්නවා ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් ලියන ක්‍රමය තමයි subject verb object එහෙම නැත්නම් object verb subject active වුණත් passive වුණත් active voice නම් subject verb object passive voice වුණොත් කර්මකාරක වුණොත් object verb subject එතකොට verb කියන එක පුතේ මැදට එන්නේ හරිද verb එකකින් වාක්‍යයක් පටන් ගන්න බෑ ඒ නිසා මේ තියෙන සියල්ල verbs නිසා ඒ ඔක්කොම අපිට අයින් කරන්න වෙනවා මෙන්න මෙයා තමයි ඉතුරු වෙන්නේ adverb ක්‍රියා විශේෂණයක් ඒ නිසා මේකයක් පටන් ගන්න ක්‍රියා විශේෂණයකින් many visitors came to our home අපේ නිවසට ආවා බලාපොරොත්තු නොවුණු ලෙස එතකොට unexpectedly many visitors came to our home බලාපොරොත්තු නොවුණු ලෙස ගොඩක් අය අපේ ගෙදරට ආවා කියන එක එන්නේ නියෝගයක් තියෙනවා පුතේ නියෝගයක් දෙනවා කියන්නේ වාක්‍යයක් නෙවෙයි හරි ඒක ෆ්‍රේස් එකක් නියෝගයක් දැන් go out එළියට ඵලයන් ඒක පුතේ වාක්‍යයක් නෙවෙයි හරි වාක්‍යයක් කියන්නේ හොඳට තේරුම් ගන්න ඉංග්‍රීසි භාෂාවේ තියෙන මූලිකම දේ තමයි පුතේ letters වලින් හැදෙනවා වචන words එතකොට words එකතු වෙලා හැදෙන්නේ phrases හරිද words එකතු වෙලා හැදෙන්නේ phrases එතකොට වචන එකතු වෙලා හැදෙන්නේ වාක්‍ය ඛණ්ඩ පුතේ හරිද එතකොට වාක්‍ය ඛණ්ඩ එකතු වෙලා තමයි සම්පූර්ණ වාක්‍යයක් හැදෙන්නේ එතකොට මෙතනදී පුතේ ක්‍රියාවකින් වාක්‍යයක් පටන් ගන්නෙ නැහැ විධානයක් පුළුවන් හරි command එකක් කියන එක මේ දරුවා අදහස් කරනවා විධානයක් නියෝගයක් පටන් ගන්න පුළුවන් go out එළියට යන්න එච්චරයි පුතේ ඒකේ වාක්‍යයක් නැහැ හරි එනිසා වාක්‍යයක් වෙන්න නම් subject verb object එහෙම නැත්නම් passive voice නම් object verb කියන දෙකෙන් හැදෙන්න ඕනේ අවමවත් at least object and verb එතකොට subject එක passive voice වලදී නම් අපිට subject එක වැදගත් නැහැ එතකොට අපි ඒකෙදි ගන්නේ object එකයි subject එකයි කතෘ කාරක වාක්‍යක නම් subject verb object කියන තුන අවශ්‍යයි කතෘ ක්‍රියාව කර්මය මම හිතනවා ඒ දරුවට පැහැදිලි ඇති කියලා ප්‍රශ්නේ ඊළඟ එක please offer a seat to this please offer කරුණාකර පිරිනමන්න a seat ආසනයක් to this මේ mother පුතේ අම්මා විස්තර වෙන්න අවශ්‍යයි හරි මේ අම්මා විස්තර වෙන්න අවශ්‍යයි එතකොට
please offer a seat to this මේක විස්තර කරන්න නම් පුතේ අපිට ගන්න වෙන්නේ adjective එකක් විදියට use කරන්න පුළුවන් එකක්. හරි. ඒ නිසා මෙන්න මෙතනදී අපි අර කතා කරපු සාමාන්‍ය දේවල් වලින් වෙනස් වෙන්න වෙනවා. සාමාන්‍ය නීති රීති වලින් සහ මෙතන expected කියන එක අපිට ගන්න වෙනවා adjective එකක් විදියට. හේතුව පුතේ අහගන්න හොඳට මම ඔයාලට පාඩම උගන්වනකොට කිව්වා ක්‍රියාපදවල past participle වල තේරුම් දෙකයි. දැන් break, broke, broken. හරි. ඕකේ broken කියන වචනය හොඳට අහගන්න. මේ හේතුව කියන්නේ broken කියන වචනය පුතේ කැඩු, කඩන ලද, කඩලා. එතකොට මේ තේරුමින් ගත්තොත් මෙයා past participle verb එක. PP verb. හරි. එතකොට අපිට කියන්න වෙන්නේ the chair is broken. පුටුව කැඩිලා. එහෙමයි. හැබැයි පුතේ මෙතනදී අපි කිව්වොත් broken chair කියලා. හරි. broken chair කියලා. එතකොට තේරුම කැඩුණු පුටුව. එතකොට පුතේ පුටුව විස්තර වෙන්නේ මේ past participle verb එකකින්. ඒ නිසා මතක තියාගන්න past participle verb එකක් අපිට ඕනෑම අවස්ථාවක adjective එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ නිසා මෙතනදී පුතේ තියෙන past participle verb එක expected. ඒක අපිට සිද්ධ වෙනවා adjective එක විදියට පාවිච්චි කරන්න. Please offer a seat to this expected mother. මේ බලාපොරොත්තු වෙච්ච අම්මට සීට් එකක් දෙන්න කියලා කියනවා. expected කියන වචනේ ගන්න වෙනවා. ඒ අරෙන වෙන පිළිතුරක් නැහැ. හරි. සමහර දරුවෝ උත්තර දාලා තියෙනවා expected කියන එක. හොඳයි ඒ දරුවෝ. private එක දාලා තිනවා. පුතේ ing එකේ තේරුම ගැලපෙන්නේ නැහැ. එක දරුවෙක් ගැටලුව දාලා තිනවා තේරුම හැටියට. දැන් මෙතනදී ing එකේ තියෙන පුතේ බලාපොරොත්තු වීම, බලාපොරොත්තු වීමේ සහ බලාපොරොත්තු වෙමින්. හරිද? එතකොට expecting කියන එකේ තේරුම ඒක. එතකොට හොඳට අහගෙන ඉන්න. එතකොට please offer a seat to කරුණා කරලා පිරිනමන්න ආසනයක් මේ බලාපොරොත්තු වීම අම්මා, බලාපොරොත්තු වෙමින් අම්මා, එහෙම නැත්නම් බලාපොරොත්තු වීමේ අම්මා. ඒ තේරුම පුතේ ගැලපෙන්නේ නැහැ. හරිද? ඒ අර්ථය ගැලපෙන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා ඒක අයින් කරලා දාන්න. ඒකයි ing එක ගන්න බැරි. මොකද ing ක්‍රියාපදයක තේරුම් තුනයි. හොඳට අහගන්න. ම කියන එක, මින් කියන එක සහ මේ කියන එක. හරි? එතකොට expecting බලාපොරොත්තු වෙමින් කාගේ හරි මයික් එකක් ඔන් වුණා පුතේ. හරි? expecting බලාපොරොත්තු වෙමින්, expecting බලාපොරොත්තු වීම, expecting බලාපොරොත්තු වීමේ. එතකොට ඔය තේරුම පුතේ මේ වාක්‍යයට ගැලපෙන්නේ නැහැ. හරි? ඒ නිසා තමයි අපි expected කියන එක select කරන්නේ. expected බලාපොරොත්තු වුණු අම්මා කියන තේරුම ගන්න පුළුවන්. අපි බලාපොරොත්තුෙන් හිටපු අම්මාට මේ සීට් එකක් දෙන්න කියන අදහස ගැලපෙනවා. ඒ අරින් අනිත් තේරුම් ගැලපෙන්නේ නැහැ. මම හිතනවා මේ ගැටලුව හරි කියලා. ගැටලුව තිබුණොත් තවදුරටත් අහන්න. ඊළඟ එක පුතේ differ, differs, different, difference and differentiate. හරිද? මෙන්න මේකේ පුතේ offer කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ? offer කියන්නේ offer කියන්නේ පිරිනමනවා කියන එක. බුදුහාමුදුරන්ට වගේම නොහරි නම් පුතේ offer කියන්නේ පූජා කරනවා. තේරුම් දෙකම ලියන්න. පිරිනමනවා, ලබා දෙනවා. එහෙම නැත්නම් පූජා කරනවා. හරි. මෙන්න මෙතනදී පුතේ මේ differ කියලා කියන්නේ වෙනස් කරනවා. ඒක තමයි ක්‍රියාවක මූලය. ක්‍රියා මූලය විදියට ගන්න වෙන්නේ verb root. ඊළඟට differs කියන්නේ පුතේ singular verb එක. ඒක දන්නවා ඒක වචන ක්‍රියාව. සහ different ent වලින් ඉවර වෙනවා කියලා කියන්නේ පුතේ මේක adjective එක. different කියන්නේ වෙනස්. සහ difference ence වලින් ඉවර වෙන්නේ වෙනස කියන අදහස. ඒ කියන්නේ මේක noun එක. හරිද? ence වලින් ඉවර වෙන්නේ මේක හොයාගත්ත එහෙමයි. ence වලින් ඉවර වෙන්නේ noun එකක්. ent කියන අදහසින් ඉවර වෙනවා adjective එකක්. s අකුර තියෙන නිසා singular verb. මේක කොටම වචනය නිසා differ verb root. හරිනේ? ඊට පස්සේ offer කියන එක අවස්ථාවක් තියනවා කියන එක ගන්න බැරිද?
බෑ. ඔෆර් කියන එකට පුතේ ඔෆර් එකක් කියන අවස්ථාව කියන්නේ ඔෆර් එකක් තියෙනවා කියලා කියන්නේ පිරිනැමීමක් තියෙනවා කියන එක. දැන් ඔය දරුවා අහන්නේ හැම වෙන්නේ නැති මේ දවස්වල ඔෆර් එකක් තියෙනවා කියලා අපි ඕන තරම් කතා කරනවා. එතකොට ඔෆර් එක කියන්නේ මොකද්ද පුතේ? පිරිනැමීම කියන අදහස. මේ දවස්වල පිරිනැමීමක් තියෙනවා. මොකද්ද පිරිනැමීම? ඔයාගෙන් 5000ක බඩු ගත්තොත් එහෙම ඒකෙන් භාගයක් කපා හරිනවා. 2500යි ගන්න. අන්න ඔෆර් එකක්. හරි. එහෙම නැත්නම් මේ දවස්වල දෙකක් ගන්න. දෙකක් ගත්තම ඔයාට එකක් නොමිලේ දෙනවා. අන්න ඔෆර් එකක්. එතකොට ඔෆර් එක කියන්නේ පුතේ පිරිනැමීම කියන අදහස. හරිනේ දීමනාව කියන අදහස හොඳ දරුවා. එතකොට මේ එයා උත්තරයක් එවලා තියෙනවා. හරි. ඊළඟට මෙතන පුතේ තියෙනවා මේ වචන ටිකට අමතරව ඊළඟට differentiate කියලා වචනයක්. පුතේ differentiate කියන එකේ තේරුම තමයි වෙනස් කරනවා කියන එක. හරි වෙන්කොට දක්වනවා කියන එක. එතකොට එහෙම නැත්නම් විශේෂ කරනවා කියන එක. මේ ඔක්කොම පුතේ නවා කියන අදහසින් ඉවර වෙන්නේ. මෙයාව අපිට use කරන්න වෙන්නේ verb එකක් විදියට. මෙයා වෙනම වචනයක් verb root. හරි differentiation එහෙම ගත්තොත් මෙයාත් verb root එකක්. හැබැයි differ කියන්නේ වෙනස් කරනවා කියන එක. differentiate කියන්නේ වෙනස් කොට දක්වනවා කියන එක. හරි ඒ නිසා වෙන්කොට දක්වනවා විභේදනය කරනවා කියන එක. මොනවා හරි දෙයක් වෙනස් කරලා වෙන් කරලා දක්වනවා කියන එක. දෙකම verb root පුතේ මතක තියාගන්න ඒක. එතකොට there are පුතේ ගොඩක් තියෙනවා කියන එක අපිට මේකෙන් තහවුරු වෙනවනේ. මේකේ පේනවා there are කියන එක තියෙනවා නම් බහුවචන අදහසක් වෙන්න ඕනේ. මෙතන හිස් තැනට එන්න පුළුවන් noun එකක් adjective එකක් හෝ ing ක්‍රියාපදයක්. අපි ඒකත් එක්ක බලන්න ඕනේ පිටිපස්සේ වචනේ ways of acquiring knowledge. පුතේ අදහස බලන්න. ways කියන්නේ විදි, ක්‍රම. එතකොට මේක noun එකක්. හිස් තැනට පිටිපස්සේ noun එක තියෙනවා. එතකොට of acquire කියන්නේ ළඟා කර ගන්නවා. knowledge කියන්නේ දැනුම. එතකොට දැනුම ළඟා කර ගැනීමේ මාර්ග, ක්‍රම ගොඩක් තියෙනවා කියන අදහස ගන්න වෙන්නේ පුතේ. විවිධ ක්‍රම තියෙනවා කියන එක. ඒ නිසා මෙතෙන්දී අපිට ඕනේ කරන්නේ noun එක මෙතන තියෙන නිසා noun එක නෙවෙයි. ing ක්‍රියාපදයක් කොහොමටත් දාන්න නැහැ. ඒ නිසා ing එකක් නෙවෙයි. මෙතන හිස් තැනට ගැලපෙන්නේ පුතේ adjective එක. එතකොට මේක adjective එක තමයි different කියලා කියන්නේ. හරි different කියලා කියන්නේ. ඒ නිසා there are different ways of acquiring knowledge. ඊළඟ එක is there a පුතේ එකයිනේ එක්කෙනෙක් ගැන අහන්නේ noun එකක් එන්න පුළුවන් adjective එකක් එන්න පුළුවන් එහෙම නැත්නම් මෙතෙන්දී එන්න පුළුවන් ඔය දෙක adjective එකක් noun එකක්. එතකොට between a zebra and a horse අශ්වයා සහ zebra අතර වෙනස අදහන්න පුතේ is there a difference. එතකොට a වලට පිටිපස්සේ මෙතෙන්දී ගන්න වෙන්නේ noun එක. මොකද a කියන වචනේ තියෙනවා කියන එක තිබුණට කියලා පිටිපස්සෙන් තියෙන කියන වචනයට පිටිපස්සෙන් එන්න ඕනේ නාමපදයක් හෝ නාම විශේෂණයක්. දැන් මෙතන නාමපදයක් නෙවෙයිනේ තියෙන්නේ. මෙතන නාමපදයක් නෙවෙයි තියෙන්නේ. එහෙම නාමපදයක් නොවන නිසා හරිද? noun එකක් නොවන නිසා අපිට සිද්ධ වෙනවා මෙතෙන්ට noun එක දාන්න. එතකොට එතෙන්ට ගැලපෙන noun එක තමයි මෙතන තියෙන එකම නාමපද ස්වරූපය difference. ඒ නිසා මෙතන දිනනවා difference. Is there a difference between zebra and a horse? මෙතන can you a tiger and a leopard දිවියෙක් කොටියෙක් වෙනස් කර දක්වන්න වෙන් කර දක්වන්න පුළුවන්ද කියලා අහන්න පුතේ. can you මේක හොඳට ඔලුවට ගන්න. මෙතන ගොඩක් දරුවෝ මම දැක්ක උත්තරේමට දාලා තියෙනවා. ඒ දාලා තියෙන උත්තරවල තිබුණේ differ කියන එක. හරිද? හැබැයි පුතේ මෙතන මොකද ඒ දරුවෝ දන්නේ නැහැ මේක verb root එකක් බව. ඒක හැබැයි දැන් දැනගත්තා. ඒ නිසා මෙතනදී පුතේ can you differentiate කියන එක තමයි ගැලපෙන්නේ. මොකද differ කියන්නේ වෙනස් කරනවා. ඔයාට පුළුවන් ද වෙනස් කරන්න කොටියෙක් දිවියෙක් කියලා අහන්න බෑ. ගැලපෙන්නේ නැහැ පුතේ. තේරුම එන්නේ ඔයාට පුළුවන් ද වෙන්කොට දක්වන්න කොටිය සහ මේ leopard. ඒක තමයි ගැලපෙන අදහස. එතකොට differentiate කියලා කියන්නේ පුතේ වෙනස් කොට දක්වනවා වෙන්කොට දක්වනවා කියන එක. ඒ අනුව එතෙන්ට ගැලපෙන පිළිතුර ඒක. එනිසා උත්තරේ differentiate. හරි. ඒ ටික හදාගන්න. ඒ අතර ප්‍රශ්න ඇවිත් තියෙනවා. So as soon as කියන එකේ තේරුම මොකද්ද? ඉක්මනින් කියන එක. ඒ කියන්නේ as soon as කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඉක්මනින් කියන අදහස. එතකොට ඒ වගේ වචනයක් වාක්‍යයකේ දෙන්නේ මොන වගේ තැනකද කියලා අහලා තිනවා. පුතේ as soon as කියලා කියන්නේ conjunction එකක්. හරි.
එතකොට ඒක අපි සම්බන්ධ කරනවා වාක්‍ය දෙකක් එකට ජොයින් කරන තැන්වලදී conjunctions කියන lesson එක මම ඔයාට මේ එන සෙනසුරාදා උදේ කතා කරනවා. ඒක කතා කරපු නැති කොටසක්. ඒ කතා කරනකොට වැඩිපුර තියෙන ගැටලු निराකරණය වේවි. අපි පුතේ ඒක කතා කරනවා as කියන යෙදුම. මේක adjective එකක් විදියට ඔයා හිතනවා නම් ඒ කියන්නේ adjective form එකකුත් තියෙනවා as කියලා. as tall as එක හා සමාන උසයි කියන එක. හරි. හැබැයි මෙතනදී එහෙම එකක් නෙවෙයි එන්නේ. සමහර විට දරුවා ඒකත් එක්ක පටල ගන්න පුළුවන්. දැන් මට කියන්න පුළුවන් Kamal is as tall as Nimal. අදහස තමයි කමල් උසයි නිමල් වගේම. හැබැයි පුතේ මෙතන තියෙන එහෙම අදහසක් නෙවෙයි. as soon as කියන්නේ තනි යෙදුමක් conjunction එකක්. as soon as කියලා කියන්නේ ඉක්මනින් කියන එක. හරි. as soon as කියන්නේ ඉක්මනින් කියන එක. එතකොට අපිට මේක වාක්‍යයක දාන්න පුළුවන් please inform me කරුණාකරලා මට දන්වන්න as soon as possible. ඔබට හැකි ඉක්මනින්. හරි possible කියන්නේ හැකි කියන එක. එතකොට ඔබට හැකි ඉක්මනින් මේක දන්වන්න. හැම වෙලේම පුතේ මේක පාවිච්චි වෙන්නේ වාක්‍යවල ඉක්මනින් කරන්න කියන අදහසේදී. හරි. ඉක්මනින් කරන්න කියන අදහසේදී මේ as soon as කියන වචනය පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ sir leopard කියලා ඇවිල්ලා තියෙනවා එකක්. sir leopard මන් leopard නෙවෙයි පුතේ. leopard කියන වචනේ තේරුම තමයි දිවියා. හරි. tiger කියනවා කොටියා. leopard කියලා කියනවා දිවියට. as කියන්නේ වශයෙන් කියන එක දව්. as කියන්නේ වශයෙන් කියන එක ඒක තනියම යෙදෙනකොට එහෙමයි තේරුම. ඕකේ පොදු තේරුම නෙවෙයි. as soon as කියන්නේ ඉක්මනින් කියන එක. එහෙම නැතුව වශයෙන් කියලා තේරුමක් ඒකේ ගන්න බෑ. as කියලා කියන්නේ නිසා බැවින් හේතුවෙන් එහෙම නැත්නම් වශයෙන් කියන එක. තේරුම් කීපයක් තියෙනවා as වලට. as කියන්නේ නිසා බැවින් හේතුවෙන් as නිසා බැවින් හේතුවෙන් එහෙම නැත්නම් වශයෙන්. ඒත් conjunction පුතේ. as කියන වචනේ conjunction එකක්. ඊට පස්සේ අහලා තියෙනවා පුතේ ලාභය offer කියලා. පුතේ ලාභයට offer කියන්නේ නැහැ. ලාභය කියන එකට අපි කියන්නේ profit එක කියලා. හරි. ලාභය කියන එකට අපි කියන්නේ profit කියන එක. සාමාන්‍යයෙන් අපි offer කියනවා offer එකක් දෙනවා කියන අදහසේදී offer කියන එක ගන්න පුළුවන් පොරොන්දුවක් වෙනවා කියන අදහස. යෝජනාවක් කරනවා කියන තේරුම. එහෙම නැත්නම් පූජා කරනවා කියන එක. පිරිනමනවා කියන එක. ඔය වගේ අදහස්. එහෙම නැත්තං ඔයි වගේ ඔව් ඒ වගේ තේරුම් තමයි ගන්න වෙන්නේ. ඊට පස්සේ ලාභයට කියන්නේ profit. ඊට පස්සේ අහලා තිනවා so කියන්නේ මොකක්ද කියලා. පුතේ so කියන්නේ conjunction එකක්. ඒත් නිසා බැවින් හේතුවෙන්ම තමයි. හරි. so එහෙම නැත්තං ඕකේ අමතර තේරුමක් වෙනවා ඉතින් කියලා. හරි. conjunctions lesson එක කරද්දි මම කියන්නම් for කියන වචනේ තියෙනවා පුතේ for වල තේරුමත් නිසා බැවින් හේතුවෙන්. ඊට පස්සේ as කියන්නේත් නිසා බැවින් හේතුවෙන්. ඊළඟට so කියන්නේත් නිසා බැවින් හේතුවෙන්. එහෙම නැත්නම් ඉතින් කියන අදහස අපිට ගන්න පුළුවන්. ඕක කොහොමද යූස් වෙන්නේ? ඇයි එකම තේරුමට වචන තුනක් තියෙන්නේ? ඒ දේවල් මම පැහැදිලි කරන්නම් conjunction lesson එක කරන වෙලාවට. ඊළඟට cheap කියන්නේ පුතේ මිල අඩුයි කියන එක. හරි? මිල වැඩි expensive. මිල අඩුයි කියන්නේ cheap කියන එක. ලාභයි කියලා අපි කියන්නේ. හරි. ඒ කියන්නේ වැඩේ මෙතනදී අදහස ලාභය. ලාභය නෙවෙයි ලාභයි කියන එක. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච ගානට වඩා මිල අඩුයි කියන එක තමයි එතන ලාභය කියන්නේ cheap. හරි ලාභයි කියලා කියන්නේ cheap. හැබැයි පුතේ ඔතනදී අපි profit කියලා කියන්නේ ලාභය. ඒ කියන්නේ යම් කිසි දෙයක් විකිණීමකින් හරි එහෙම නැත්නම් මොනවා හරි දෙයකින් අපි ගත්ත ආදායම. අපි ලබාගත්ත අපේ වියදමට සාපේක්ෂව අපි ගත්ත වැඩිපුර උපය ගත්ත මුදල. ඒක තමයි profit එක. cheap ලාභය කියලා කියන්නේ පුතේ ලාභයි කියලා කියන්නේ ඒක අපි හිතුවට වඩා ගණන් අඩුයි කියන එක. එකම තේරුමට ළඟින් යනවා. හැබැයි භාවිතයන් වෙනස්. සිතුමින විම්සර පුතා අහලා තියෙනවා සර් රිපෝර්ටඩ් ස්පීච් කරන්න බැරිද කියලා. හරි. රිපෝර්ටඩ් ස්පීච් කරන්න බැරිද කියලා. පුළුවන්. රිපෝර්ටඩ් ස්පීච් ටියුට් එක පුතේ තියලා තියෙන්නේ. හරි මේ වෙනකොටත් මම ඔයාලට කිව්වා හැම ක්ලාස් එකකම තියලා තියෙන්නේ. ඒක ටියුට් එක නැතුව කරන්න පුළුවන්. නමුත් ඒකේ තමයි පුතේ වාක්‍ය අනම්මනම් ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් ඒක නිසා මම කැමතියි ඒ උදාහරණ short forms ඒ කියන්නේ හොර ක්‍රම අනම්මනම් ඔක්කොම ටික ටියුට් එකේ තියෙනවා රිපෝර්ටඩ් ස්පීච් ටියුට් එකේ. ඒ නිසා ටියුට් එක ගන්න පුළුවන් වුණු වහාම ඒ කොටස කරනවා. හරි. මොකද දැන් 14 වෙනිදා තමයි ඔයාලට යන්න වෙන්නේ. ඒකේ තියෙනවා reported speech, conditional sentences සහ short paragraph. ඔය තුනම තියෙනවා මේ ටියුට් එකේ. ඒ නිසා මේ ටියුට් එක 14 වෙනිදා අපිට එළියට යන්න පුළුවන් වුණොත් එදාම පන්ති වලින් ගන්න. හරි. හැම ක්ලාස් එකකම පුතේ ටියුට් තියලා තියෙන්නේ.
ඒ ගැන පූර්ණ දැනුවත් කිරීමක් කරන්නම් ටියුට් එක මං හදලා තිව්වා රිපෝටඩ් ස්පීච් කරන්න තිබුණා ඔයාලා ගාව ටියුට් එක අරගන්න පුළුවන්කමක් තිබුණා නම් හරි ඊළඟ එක තව දරුවෙක් අහනවා සර් ප්‍රොෆිට් කියන්නේ දේපල නෙවෙයිද නෑ හරි ප්‍රොෆිට් එක කියලා කියනවා අපිට මෙහෙම ඔක එක පාවිච්චි වෙන අවස්ථා තියෙනවා හරි පාවිච්චි වෙන අවස්ථාවක් තියෙනවා ප්‍රොෆිට් කියන්නේ සාමාන්‍යයෙන් අපිට එහෙම ගන්න පුළුවන් හරි එතකොට ප්‍රොෆිට් කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා එකක් ප්‍රයෝජනයක් ගන්නවා කියලා කියන්න පුළුවන් ඊට පස්සේ ලාභය කියන අදහස ගන්න පුළුවන් ඒ ඇරෙන්න වෙන මොකොත් අපිට ඒකෙදි ගන්න බැහැ පුතේ ඊට පස්සේ එදරු අහලා තියෙන දේ තමයි ප්‍රොෆිට් කියන්නේ දේපල නෙමෙයි එතකොට දේපල කියන එකට මොකද කියන්නේ හරි දේපල කියන එකට පුතේ සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් වචනයක් විදියට තියෙන්නේ property හරි අපේ දේපල කියන එක අපි කියන්නේ property දැන් ඔයාලා අහලා තියෙන වචනේ public property ඒ කියන්නේ පොදු දේපල හරි property ඒ නිසා ඔන්න ඒ වගේ අදහසක් තමයි එන්නේ එහෙම නැත්නම් අපිට දේපල කියන එකට holding කියන වචනේ භාවිත කරන්නත් පුළුවන් holdings හරි holdings හරි ආයි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා sir have මුලට එද්දී question එකක් හැදෙනවා නම් have a nice day කිව්වම සුබ දවසක් වේවා කියලා කියන්නේ කොහොමද පුතේ have කියන්නේ ක්‍රියාවක් හරිද have කියන්නේ ක්‍රියාවක් ඒක පුතේ have verb කියලා තමයි අපි කියන්නේ එතකොට ක්‍රියාවකින් ඒ දරුවම මං හිතන්නේ කලින් ඇහුවා ක්‍රියාවකින් අපිට පුළුවන් සර් කමාන්ඩ් එකක් කියන්නේ මොකද්ද විධානයක් කියන්නේ මොකද්ද කියලා හරි එතකොට විධානයක් අපි දෙනවනේ පුතේ go out එළියට යන්න ඊට පස්සේ අපිට තව විධානයක් දෙන්න පුළුවන් have your dinner ඔයාගේ රැ ආහාරය ලබා ගන්න ඒ commands හරි ඒ විදියටම අපිට පුළුවන් කියන්න have a nice day සුබ දවසක් වේවා සුබ දවසක් ලබා ගන්න ඇත්තටම පුතේ ඒක වේවා කියලා අපි කියන්නේ කිව්වට ඕකේ have a nice day කියන්නේ ඔයාලට සුබ දවසක් කරගන්න කියන එක එතකොට have a nice day idea එක කියන්නේ ඕක phrase එකක් පුතේ have a nice day කියන්නේ සුබ දවසක් ඒක එන්නේ යන්නේ එහෙමයි හැබැයි have මුලට එන හැම එකම ප්‍රශ්න නෙවෙයි හරි have මුලට එන හැම එකම ප්‍රශ්න නෙවෙයි have your dinner හරි ඔයාගේ රැ ආහාරය ගන්න ඊට පස්සේ have your book ඔයාගේ පොත ගන්න හරි ඔයාගේ පොත ගන්න ඊළඟට have a nice day සුබ දවසක් වෙන්න ඕවා අදහස් පුතේ හරි එතකොට have කියලා ඉස්සරහට එන හැම එකම ප්‍රශ්නයක් නෙවෙයි හරි අපි යන් ඉස්සරහට මට හිතෙනවා පුතේ දවසක ඔයාලට තියෙන ප්‍රශ්න කතා කරන්න දවසක් දාන්න හරි ඒක හොඳයි කියලා මට හිතෙනවා නෑ දරුවන්ට මෙහෙම වැඩේ කරගෙන යද්දි ප්‍රශ්න මතක් වෙනවා ඇති ඒක හොඳයි ඉතාලම හොඳයි මොකද පන්තියක හිටියනම් ඔයාලා අහන්නේ හරි ක්ලාස් එකේ හිටියනම් ඔය පොඩි ගැටලු අහන්නේ නැහැ සමහර කෙනෙක් ඔය චූටි ගැටලුවක් නිසා විභාගෙදී ලකුණු 2-3ක් නැති කරගන්න වෙලාවල් තියෙනවා එනිසා එහෙම misunderstandings තියෙනවා නම් හෝ doubts තියෙනවා නම් you can ask anything ඔයාලට පුළුවන් ඕනම දෙයක් අහන්න සහය ගැටලු निराකරණය කරගන්න හරි ඒක හොඳයි අපි යන් ඉස්සරහට මොකද මේකට සැලකිය යුතු වෙලාවක් ගිහින් පැය එකයි විනාඩි 10ක් ගිහිල්ලා තියෙනවා ওই ප්‍රශ්න ටිකට මම කියවන්නේ පුතේ මට සාකච්ඡා කරන්න ලොකු වෙලාවක් යනවා ඒකයි ඔයාලගේ ක්ලාස් එක දැනට දවස් 2ක් දාලා තියෙන්නේ ඒ වගේම දවස් 3ක් කරනවා 14 වෙනිදා ටියුට් එක ගත්ත ගමන් හරි මොකද ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කොටස කතා කරලා ඉක්මනින් ඉවර කරනවා conditional sentences කොන්දේසි සහිත වැකි කතා කරනවා short paragraph කතා කරනවා දවස් 3ක් කරනවා ඉක්මනින්ම ඔයාලගේ ටියුට් එක ගත්ත ගමන් හරි අපි යන් ඉස්සරහට පුතේ examine examined examiner and examination examine කියන්නේ පරීක්ෂා කරනවා එයා තමයි ක්‍රියා මූලය ඊට පස්සේ examined ed කියලා කියන්නේ examine අතීත ක්‍රියාව past verb එක එහෙම නැත්නම් past participle verb එක ඊට පස්සේ examiner er වලින් ඉවර වෙන නිසා සාමාන්‍යයෙන් පුතේ මේක doer කරන්නා කියන අදහස තියෙන්නේ එතකොට මේක noun examiner පරීක්ෂකවරයා ඊළඟට examination tion වලින් ඉවර වෙන නිසා මෙයා noun නාමපද දෙකක් තියෙනවා මේකේ හොඳට තේරුම් ගන්න එතකොට පළවෙනි එක examination tion තියෙන නිසා මේක er තියෙන නිසා ඒ වගේම මෙතන ed තියෙන නිසා හරි one doctor වෛද්‍යවරයා එක වෛද්‍යවරයෙක් this patient last week එතකොට මේ රෝගියා ගිය සතියේ පුතේ ගිය සතියේ කියන වචනේ දැක්ක ගමන් අපිට තේරෙනවා මේකට එන්නේ අතීත ක්‍රියාවක් බව. එතකොට කිසි ගැටලුවක් නැහැ මේකේ අතීත ක්‍රියාව තමයි examined. ඊළඟ එක were they able to pass the ඔවුන්ට හැකියාව ලැබේවිද පුතේ ද නේ තියෙන්නේ ලැබුණාද ද
the වලට පිටිපස්සේ මෙතන එන්න ඕනේ noun එකක් හෝ adjective එකක්. මෙතන පිටිපස්සේ adjective එක noun එකක් නැති නිසා අපි හිස්තැනට noun එක දානවා. එතකොට මෙතන තියෙන noun එක pass the examiner. හරි එහෙම ගත්තොත් පුතේ මොකද මේකේ nouns දෙකක් තියෙනවා examiner and examination. සමත් වෙනවා කියලා කියන අදහසින් අපි ගත්තොත් examination. ඔවුන්ට හැකියාව ලැබුණද විභාගය සමත් වෙන්න? එහෙමයි අහන්නේ. examination. ඒක පුතේ examiner ඔවුන්ට හැකියාව ලැබුණද පරීක්ෂකවරයාව සමත් වෙන්න කියලා අපි අහන්නේ නැහැ. ඒ නිසා examination පිළිතුර. ඊළඟට මේකේ තියෙනවා examine examination උත්තර ඇවිත් තියෙනවා. ඊට පස්සේ තියෙනවා so I had dinner කියන්නේ මං රාත්‍රී ආහාරය ගත්තා නේද? ඔව් I had dinner. I had my dinner. මම රෑ කෑම ගත්තා කියන එක. had කියන්නේ ගත්තා. ලබා ගන්නවා, ලබා ගත්තා කියන එක. so ආටිකල් එකක් ලියන විදිය කියලා දෙන්නකෝ. කියලා දෙන්නම් පුතේ. ඒක essays ප්‍රශ්න වලදී කතා කරනවා. දැන් essays කොටස මං කිව්වා දැන් අද පටන් ගන්නවා කියලා පන්තිය පටන් ගන්නකොට. හැබැයි අද බැරි වෙයි මට හිතෙන විදියට. මොකද දැන් මේ ප්‍රශ්න ටික ඉවර කරලා අපි ඉස්සරහට යද්දි ටිකක් වෙලා යනවා. එතකොට articles essays ඒ ඔක්කොම එක මොඩල් එකකින් යන්නේ. ඒ ටික කියලා දෙනවා. selection selects examine කියන්නේ පුතේ examine කියන්නේ පරීක්ෂා කරනවා. හරි. ඊළඟ එක select select selector selection. පුතේ select කියන්නේ තෝරනවා. verb root එක. ඊට පස්සේ selects කියලා කියන්නේ ඒක වචන ස්වරූපය singular verb එක. ඊට පස්සේ selector කියලා කියන්නේ OR තෝරා ගන්නා ලද පුද්ගලයා. selector තෝරන කෙනා. එතකොට මේක noun එකක්. සා selection කියලා කියන්නේත් මේක noun එකක්. ඊළඟට තියෙනවා we can meet the players after the අපිට පුළුවන් මුණ ගැහෙන ක්‍රීඩකයන් මොහොකට පස්සේද? පොතේ තේරීම කියන එකට පස්සේ after the selection. ඊළඟ එක my sister never මගේ සහෝදරිය කවදාවත් පුතේ මෙන්න මම එදා කිව්වා frequently adverb එකක් තියෙනවා නම් ඒක එන්නේ present tense කියලා. එතකොට my sister එක්කෙනෙක් present tense අදහසක් නිසා මෙතෙන්දි ගන්න වෙන්නේ selects. My sister never selects all dresses. මගේ සහෝදරිය කවදාවත් තෝරන්නේ නැහැ පරණ ඇඳුම්. හරි. ඊළඟට අපි යන් ඊට පස්සෙකට ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා සර් බාර් chart ලේසිද letter එක ලේසිද කියලා. පුතේ ඉංග්‍රීසි දෙකම එකයි. හරි. ඒ කියන්නේ බාර් chart එක ලේසි කියලා කියන්නත් බෑ letter එක ලේසි කියලා කියන්නත් බෑ. ඒ දෙකම සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ ප්‍රශ්න ඔයාලට ලැබෙනවා. දෙකම එක මට්ටමේ තියෙන්නේ. මොකද letter writing phrases ඔයාලට 60ක් උගන්වලා තියෙනවා. ඔය 60ත් එක්ක සාමාන්‍ය අදහස් ප්‍රකාශ කර ගැනීමේ හැකියාව තියෙනම් letter එකේ වචන 100 ලියන එක ලේසි පුතේ. මොකද address එක ලියන්න වෙනවා. ඒ address වලට යම් වචන ප්‍රමාණයක් යනවා. ඊට පස්සේ අනිත් එක ඒක ඒකාකාරී. ඒ කියන්නේ ඒකාකාරී කියන්නේ පුතේ දෙකම ඒකාකාරී. නමුත් letter එක මට දැනෙන විදියට පහසුයි කෙනෙකුට ලියන්න. එයා ප්‍රැක්ටිස් කරලා තියෙන letters ලියලා එයාට පහසුයි letter එක ලියන එක. හැබැයි ඉතින් bar graph, pie charts, Venn diagrams, tables ප්‍රැක්ටිස් කරපු කෙනෙකුට නම් තීර ප්‍රස්ථාර, වෘත්ත ප්‍රස්ථාර, වෙන් රූප සටහන් වගු පුහුණු වෙච්ච කෙනෙක්ට නම් ඒක ලේසි. ඒ නිසා දෙකම එහෙම ලේසි කියලා එකක් කියන්න මට බෑ. ඒක ඔබ තීරණය කරන්න ඕනි. ඊළඟ එක when we think of people they have පුතේ මෙන්න they have මෙතෙන්දි දීලා තියෙනවා වචන ටික different. මේකේ තියෙන එක හරි ලේසියි පුතේ. මේ තියෙන වචනෙට ගැලපෙන වචනේ දාන්න තියෙන. ඒ නිසා මේ තියෙන වචන මොන જાතියද කියලා මම මුලින් ඔබට කියලා ඉන්නම්. මෙතන තියෙනවා various. මේ various කියලා කියන්නේ පුතේ adjective එකක්. හරි OUS වලින් ඉවර වෙන්නේ adjectives. ඊට පස්සේ මෙතන ways කියලා තියෙනවා. ways කියන්නේ plural noun එකක්. බහුවචන නාම පදයක්. ඊට පස්සේ with some meaning මේකේ අදහස පුතේ යම් තේරුමක් සහිත කියන එක. යම් අර්ථයක් සහිත. එතකොට meaning කියලා කියන එක නිසා අපිට මෙතෙන්දී ing verb එකක් එනවා කියලා හරියටම කියන්න බෑ. නමුත් පොඩි අදහසක් ගන්න පුළුවන්. ඊළඟට peace කියන්නේ සාමය. ඒක adjective එකක්. හරි. ඊට පස්සේ joyful කියන්නේත් adjective එකක්. ඊළඟට unhurriedly කියලා කියන්නේ හරි කියන්නේ කලබල ඉක්මන un කියන්නේ එහෙම නැහැ කියන එක. unhurriedly කියන්නේ කලබලයක් නොමැතිව කියන එක. කොහොමුණත් මේක adverb එකක්. ක්‍රියා විශේෂණයක්. දැන් පුතේ ලේසි. මේකට මෙන්න මේ මොඩල් එකේ වචන adjective එක තියෙන තැනට adjective එකක්.
plural noun එක තියෙන තැනට plural noun එකක්. ඊට පස්සේ adjective එක තැනට adjective, adjective එක තැනට adjective, adverb එක තියෙන තැනට adverb. ඔය තියෙන වචන තියෙන තැන් වලට ගැලපෙන වචන තමයි ඔයා ඕකෙදි use කරන්න ඕනේ. හරි ඉෂානගේ උත්තර ටික ඇවිල්ලා තියෙනවා. මම හිතනවා ගොඩක් දුරට 100%ක්ම නිවැරදි කියලා. ඊට පස්සේ අපි බලමු. හැමදාම බාර් chart එකක් letter එකක් තෝරගන්න දෙන්නේ. ඔව්. දෙකෙන් එකක් ලියන්න එන්න පුතේ. ඔයාලගේ කරුමෙට දෙකෙන් එකක් අනිවාර්ය කරලා ඉද දන්නේ. සාමාන්‍යයෙන් එන ස්ට්‍රක්චර් එක තමයි දෙකෙන් එකක් තෝරන් ලියන්න. හරි. මේක පුතේ ලේසි. වචන ටික බලමු දැන් මෙතන තියෙන වචන ටික. comfort හැම වෙලේම පුතේ මම මේ කරන විදිය අනුගමනය කරන්න. මුලින් මේ විදියේ තියෙනම් මෙතන තියෙන එක මොන જાතිය වචනයක්ද කියලා තෝරන්න. වරහන් ඇතුලේ. ඊළඟට කොටුවේ තියෙන එක ගන්න. comfort කියලා කියන්නේ පුතේ adjective එකක්. හරි. meaningfully අර්ථාන්විතව මේක adverb එකක්. famous කියන්නේත් පුතේ adjective එකක්. ප්‍රසිද්ධ කියන එක meaningfully අර්ථාන්විතව කියන එක. comfort කියන්නේ පහසුව කියන එක. හරි. සැප පහසුව කියන අදහස. ඊළඟට different කියලා කියන්නේ පුතේ adjective එකක්. ඊට පස්සේ newborn අලුත උපන් මෙයාව use කරන්න වෙන්නේ පුතේ adjective එකක් විදියට. methods කියන්නේ plural noun එකක්. ඊට පස්සේ leisurely කියන්නේ විවේකීව මේක adverb එකක්, ක්‍රියා විශේෂණයක්. සහ investment ආයෝජනය කියන එක ඒක ඇවිල්ලා noun එකක්. සහ happy කියලා කියන්නේ adjective එකක්. දැන් හරි. ඔන්න දැන් අපි වචන වර්ග ටික වෙන් කරගත්ත දන්න විදියට. නොදන්න එකක් තිබුණොත් ඒක මත එල්ලෙලා ඉන්න එපා. ඉස්සරහට යන්න. When we think of the people they have different hobbies. අපි මිනිස්සු ගැන හිතන විට when we think of the people they have different ඔවුන්ට තියෙනවා වෙනස් hobbies විනෝදාංශ. මෙතන තියෙන පුතේ various කියන්නේ විවිධයි කියන එක. එතකොට මේ විවිධයි කියන එකට ගැලපෙන වචන විදියට අරගෙන තියෙනවා adjective එක විදියට. තවත් වෙනස් කියන අදහස තියෙන adjective එක ඒ තමයි different. One interesting thing එක ආකර්ශනීය දෙයක් තමයි is there are many ගොඩක් තියෙනවා පුතේ there are many මෙතන තියෙන ways නේ මේ plural noun පුතේ plural noun කිව්වට පස්සේ මෙතන තෝරන්න තියෙන එකම එකයි plural nouns විදියට මේ methods කියන එක ක්‍රම ශිල්ප කියන එක. ඒ නිසා මෙතෙන්දි පිළිතුර විදියට අපි තෝරනවා methods. හරි methods. එතකොට එයා හරි. දැන් ඔනේ යාවත් අපි use කරලා තියෙන්නේ. එයාගේ වැඩේ ඉවරයි. methods හරි. මොකද පුතේ? B verb දෙකක් ආවේ. ඇහුන්නේ නැහැ. ඉස්සා කියලා B verb දෙකක් ආවේ කොහොමද? පුතේ ඒත් ඇහුන්නේ නැහැ. පොඩක් හිමින් පැහැදිලි වහන්න. is a කියලා B verb දෙකක් ආවේ. is a කියලා B verb දෙකක්. One interesting thing is පුතේ මෙතනදී මේක ඇත්තටම මේකේ mistake එක තියෙන්නේ මෙතන කමාවක් තියෙන්න ඕනේ. හරි ඒ කමාව ආවට පස්සේ මම හිතනවා අර්ථය ඔබට පැහැදිලි වෙයි කියලා. One interesting thing is එක ආකර්ශනීය දෙයක් වෙනවා. එතකොට එකක් ගැනනේ පුතේ මෙතන කියන්නේ. මේක කියන්නේ one කියලා තියෙන එකයි එක ආකර්ශනීය දෙයක් මේ එක දෙයක් ගැන කතා කරන්නේ. එතකොට එන්නේ is. හරිද? එක ආකර්ශනීය දෙයක් වෙනවා. හරි ඒක ආවා. ඒ ආකර්ශනීය දේ වෙන්නේ මොකද්ද? අන්න එතන ඉඳලා අලුත් sentence එකක් තියෙන පුතේ මෙතන කමාවක් තියෙන්න ඕනේ ඒක කැඩෙන තැන. එහෙම වුණා නම් අදහස හරි. There are many ගොඩක් තියෙනවා එක ආකර්ශනීය දෙයක් වෙන්නේ මොකද්ද? ගොඩක් තියෙනවලු ක්‍රම methods අන්න methods ගැන විස්තර වෙන්නේ. ඒ නිසා තමයි මෙතෙන්ට ආවේ. මේක there are සම්පූර්ණ එකක් විදිහට පුතේ යෙදෙන්නේ. there is there are කියන්නේ යම් කිසි තැනක යමක් තියෙනවා කියන අදහස නිරූපණය කරන්න. හරි එහි මෙහි තිබෙනවා කියන එක තමයි තේරුම. there is a boy කොල්ලෙක් මෙතන ඉන්නවා. දැන් මෙතන කියන්නේ there are many methods ගොඩක් ක්‍රම ශිල්ප තියෙනවා කියන එක. හරි ඉතුරු ටික ගැලපෙනවා to enjoy life ජීවිතේ විනෝද වෙන්න. එතකොට සමස්ත අදහස එන්නේ පුතේ ජීවිතේ විනෝද වෙන්න. හරි ජීවිතේ විනෝද වෙන්න ගොඩක් ක්‍රම තියෙනවා කියන එක ආකර්ශනීය දෙයක් වෙනවා. ඔන්න ඔහම තේරුමක් එන්නේ. ඒ නිසා is a දෙක තියෙන්නේ එහෙමයි. මේක is a එකට ආපු එකක් නෙමෙයි පුතේ. මේක is තමයි b verb එක විදියට එන්නේ. මෙතන there are කියන්නේ සම්පූර්ණ කොටසේ අදහස තියෙනවා කියන අදහස ගන්නෙ. එහි මෙහි තිබෙනවා. එතකොට ඒ අදහස හැදෙන්නේ ඔහොමයි. හරිද? හරිද? හරි සර්. ඒ ප්‍රශ්නය අපු දරුවා හරි සර්. හරි. ඊට පස්සේ people can do their work මිනිස්සුන්ට පුළුවන් එයාලගේ වැඩේ කරන්න. people can do their work
with some meaning පුතේ අර්ථයක් ඇතුව කියලා කියන්නේ අර්ථාන්විතව කියන එක. ඒක ලේසියෙන්ම අපිට තෝරන්න පුළුවන් මෙන්න වචනේ meaningfully. ඒ නිසා මෙතෙන්දි ගැලපෙන පිළිතුර තමයි අර්ථයක් සහිතව කියලා කියන්නේ meaningfully. හරි meaningfully. ඊළඟ එක and this way මේ ක්‍රමයට they obtain පුතේ obtain කියන්නේ ලබා ගන්නවා කියන එක. obtain ඔවුන් ලබා ගන්නවා some මෙතෙන්ට ගැලපෙන adjective එකක්. peace කියන්නේ සහනය නිදහස. ඒකට ගැලපෙන adjective එක පුතේ මෙතෙන්දී එන්නේ මොකක්ද? මෙතන adjectives විදිහට තියෙනවා comfort ගැලපෙනවා some comfort in their mind සැනසෙල්ලක් ලබා ගන්නවා කියන එක. ප්‍රසිද්ධියක් ගැලපෙන්නේ නැහැ. සතුටක් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මෙතන newborn අලුත උපන් කියන එක ගැලපෙන්නේ නැහැ. adjectives තියෙන ඒවායින් ගැලපෙන එක තමයි comfort. ඒ නිසා මෙතෙන්දී අපි select කරනවා comfort. A hobby can make us විනෝදාංශයකට අපිව පත් කරන්න පුළුවන්ලු joyful විනෝදය කියන adjective එකට පුතේ ගැලපෙන්නේ happy කියන එක. ඒක හැමෝම අනිවාර්යෙන් කරලා ඇති happy. and one can spend life කෙනෙක්ට ජීවිතය ගත කරන්න පුළුවන් unhurriedly කියන්නේ කලබලයක් නැතුව කියන්නේ පුතේ බොහොම විවේකීව කියන අදහස. adverb එකට ගැලපෙන adverb එකක් ඕනේ. හරි adverb එකට ගැලපෙන adverb එකක්. ඒ නිසා මේ meaningfully කියන එක දැම්මා. ඉතුරු වෙච්ච adverb එක තමයි leisurely. ඒ නිසා මෙතෙන්දි ගැලපෙන පිළිතුර තමයි leisurely. හරි leisurely. හරි ඒකෙන් පස්සේ කොටසට අපි එනවා පුතේ ඔයාලා කරලාද තියෙන්නේ මෙතනින් පස්සේ ප්‍රශ්නේ මේක කරලා නේද තියෙන්නේ පුතේ කරලාද තියෙන්නේ ඔව් සර් කරා ඊට පස්සේ නෑ කාගේ හරි මයික් එකක් ඔන්න එකේ තියෙනවා පුතේ මම ඔෆ් කරා හරි මේකෙන් පස්සේ ප්‍රශ්නේ කරේ නෑ කියලා කියනවා මේ ටික ඔයාලට මම PDF එක එවලා නේද තියෙන්නේ leisurely comfort තේරුම leisurely කියන්නේ පුතේ විවේකීව කියන එක comfort කියලා කියන්නේ සැනසෙල්ල කියන එක සැප පහසුවෙන් කියන එක හරි පුතේ කරලා නැති අය ඉක්මනින් කරන්න මම විනාඩි 2ක් දෙන්නම් මේ ප්‍රශ්න දෙකට මෙන්න මේ දෙක කරන්න පස්වෙනි එකේ උත්තර ටික පිළිවෙලින් කියන්න පුළුවන්. පුතේ ඇහෙන්නේ පොඩ්ඩක් හයියෙන් කියන්න. පස්වෙනි එකේ උත්තර ටික පිළිවෙලින් කියාගෙන යන්න පුළුවන්ද? පස්වෙනි එකේ උත්තර ටික පිළිවෙලින් කියාගෙන යන්න පුළුවන්ද? මට විනාඩියක් දෙන්න පුතේ පස්වෙනි එක කියන්නේ මේක. ඒකේ උත්තර ටික පිළිවෙලින් එන්නේ මෙහෙමයි. ways කියන්නේ methods. ඊට පස්සේ with some meaning කියන්නේ meaningfully. ඊළඟට peace කියන එකට මෙතෙන්දි ගැලපෙන්නේ comfort කියන එක. comfort ඊට පස්සේ happy ඊළඟ එක leisurely ආපහු කියනවා ways කියන එකට ගැලපෙන්නේ methods with some meaning කියන්නේ meaningfully peace කියන එකට ගැලපෙන්නේ comfort joyful කියන එකට ගැලපෙන්නේ happy unhurriedly කියන එකට ගැලපෙන්නේ leisurely UMV Ishani competition competitor and competing yes competition competitor and competitive උත්තර දෙකක් ඇවිත් තියෙනවා දෙන්නෙකුගේ අන්තිම එක දරුවෙක්ගේ ඉෂානිගේ ඇවිත් තියෙනවා competing ඊළඟ එක ඇවිත් තියෙනවා competitive තරඟකාරී කියලා අපි සාකච්ඡා කරමු මේක මොකද පුතේ මට මං හිතන්නේ මේ ප්‍රශ්න දෙක වගේ තමයි සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ මං ඉක්මනින් ඒක සාකච්ඡා කරනවා බලන්නකෝ compete හොඳට ඔලුවට ගන්න compete කියන්නේ පුතේ තරඟ කරනවා verb root ඊට පස්සේ competition කියන්නේ තරඟය tion වලින් ඉවර වෙන නිසා පුතේ අපි මේක අඳුන ගන්නවා noun එකක් විදියට competing කියන්නේ තරඟ කරමින් එතකොට මෙයා verb එකක් ඒ කියන්නේ ing verb එක competing තරඟ කිරීම කියලා ගත්තොත් මෙයා noun එක තරඟ කිරීමේ කියලා ගත්තොත් මෙයා adjective එක
ඊළඟට කම්පිටිටර් කියන්නේ තරඟකරුවා OR තියෙන නිසා අපි එහෙම හදා ගන්නවා noun එකක්. competitive TIVE වලින් ඉවර වෙන නිසා පුතේ මෙයා adjective එක අපි කියන්නේ තරඟකාරී. හරිද? තරඟකාරී මේ ඔක්කොම අඳුනගත්තේ අග ඉතුරු වෙන අකුරු වලින්. competition මේ lesson එක prefixes suffixes සෑම දරුවෙක්ම අනිවාර්යෙන් බලන්න. මේ දැනුම නැතුව පුතේ පේපරේ ගොඩක් තැන්වල ඔයාලට ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මේ දැනුම තියෙනවා නම් ඉක්මනින් පනින්න පුළුවන්. නරඹල විසිකරන ප්‍රශ්න බවට පත් වෙනවා මේ දැනුම තියෙන කෙනෙක් නම්. හරි? ඒ කියන්නේ නැරඹුවා උත්තරේ ලිව්වා. ඒ මොඩල් එකේ ප්‍රශ්නයක් ඔයාලට ගන්න පුළුවන්. මේ දැනුම තියෙන දරුවෙක් නම් මේ දැනුම නැති කෙනෙක් නම් පුතේ ඒක ගැටලුවක්. ඒ නිසා මේ දැනුම හදාගන්න. ඒක හදාගන්න උගන්වලා තියෙන්නේ වීඩියෝ එක බලන්න ටියුට් එක ළඟින් තියන්න. Do you take part in the essay? ඔයා සහභාගී වෙනවද පුතේ? take part. take කියන්නේ ගන්නවා, part කියන්නේ කොටස. එතකොට කොටසක් ගන්නවා කියන එක නෙවෙයි මෙතන අදහස. මේක phrasal verb එකක්. take part සහභාගී වෙනවා. එතකොට do you take part in the essay competition? ඔයා තරඟයට සහභාගී වෙනවද? මොන තරඟයටද? රචනා තරඟයට. මෙතෙන්දී උත්තරේ එන්නේ competition. හරි. ඊළඟ එක she is one. ඇය එක්කෙනෙක් වෙනවා. ඇයනේ පුතේ එක්කෙනෙක් ගැන කතා කරන්න noun එකක් වෙන්න ඕනේ. එතකොට තරඟකරුවෙක් ගන්න පුළුවන් එකම එක. ඒ නිසා competitor. ඊළඟ එක now the games are very. දැන් තරඟ හරිද? දැන් තරඟ ගොඩක් තරඟකාරී. ඒ නිසා දැන් now the games are competitive. adjective එක විදියට පුතේ ඔක ගන්න වෙන්නේ competitive. competing නෙවෙයි. මං හිතනවා දරුවා වැරද්ද හදාගන්න නැති කියලා. මම බලාපොරොත්තු නොවිච් එකක් තමයි දරුවා වැරද්දුවේ. මේ UMB ඉෂානි කියන්නේ මේ උඩුගම ක්ලාස් එකේ ඉෂානි නේද? කවුද නැද්ද කියලා චුට්ටක් කියන්න පුතේ. අවුලු මේ මං බලාපොරොත්තුනේ නෑ එහෙම එකක් වරද්දයි කියලා. හරි. ඒක TIV වලින් ඉවර වෙන්නේ පුතේ adjectives. ඒක මතක තියාගන්න. හරි. ඊළඟ එක arrange, arranges, arrange and arranging, arrangement. මේකේ arrange කියන්නේ පුතේ ක්‍රියාවක මූලය. එතකොට verb root එක. ඊට පස්සේ arranges කියලා කියන්නේ සකස් කරනවා කියන එක. සකස් කරනවා කියලා කියන්නේ ඒත් singular verb එක. ඊට පස්සේ arranged ed කියන්නේ සකස් කළා කියලා කියන්නේ පුතේ past verb එක. එහෙම නැත්නම් past participle verb එක. arranging කියලා කියන්නේ එක්ක verb එක ing verb එකක් නැත්නම් noun එක. එහෙම නැත්නම් adjective එක විදියට ඔක ගන්න පුළුවන්. arrangement කියන්නේ noun එක. මොකද ment වලින් ඉවර වෙන්නේ. They help us. ඔවුන් අපට උදව් කරා our meeting අපේ රැස්වීම මොකක් කරන්න වෙන්නේ නැද්ද? They help us මොකද්ද? ඔවුන් අපට උදව් කරා arrange කියන්නේ සකස් කරනවා. ඔවුන් අපට උදව් කරනවා සකස් කරනවා අපේ රැස්වීම. ඊට පස්සේ ඔවුන් අපට උදව් කරනවා මෙතන singular verb එකත් සකස් කරනවා අපේ රැස්වීම. ඔවුන් අපට උදව් කරනවා සකස් කරලා අපේ රැස්වීම. arranging සකස් කිරීම හා සකස් කරමින්. එතකොට they help us arranging our meeting. එනිසා ඔවුන් අපට උදව් කරනවා අපේ රැස්වීම සකස් කිරීමෙන්. ඒ අදහස ගන්න වෙන්නේ පුතේ. එනිසා උත්තරේ arranging වෙන ඒවා අර්ථානුකූලව නිවැරදි නැහැ. who will කවුරු වේවිද කියලා අහනවා. that concert පුතේ who තියනවා will තියනවා. will කියන එකත් එක්ක එන්නේ verb root. ඒ ගැන තර්ක නැහැ. එතකොට arrange. හරි. එනිසා who will arrange that concert කවුරු මේ concert එක සකස් කරාවිද කියලා අහන්නේ. ඊට පස්සේ ඊළඟට තියෙනවා Miss Silva our parties last time අපේ පාටි එක සූදානම් කළා කියන එක arranged. මොකද ඒකේ last time කියලා කියන්නේ අතීත ක්‍රියාවක්. එතකොට arranged ed එන්නේ.
ඊට පස්සේ එක දරුවෙක් අහලා තියෙනවා සර් කම්පිටිටිව් ආවේ කොහොමද කියලා. පුතේ කම්පිටිටිව් ආවේ හරි සරලයි. now the games are දැන් තරඟ වෙනවා. හරි. මෙතන තියෙන වචනය තමයි very. හරිද? very කියන වචනෙන් විස්තර වෙන්නේ එක්ක නාම විශේෂණයක්. එහෙම නැත්නම් ක්‍රියා විශේෂණයක්. හරිද? very beautiful. ඊට පස්සේ very beautifully. ඒ ඇරෙන්න වෙන කිසිම වචනයක් very වලින් විස්තර වෙන්නේ නැහැ. very වලින් විස්තර වෙන්නේ එක්ක නාම විශේෂණ නැත්නම් ක්‍රියා විශේෂණ. එතකොට පුතේ මෙතන ක්‍රියා විශේෂණයක් කොහොමටත් නැහැ. ගන්න වෙන්නේ නාම විශේෂණයක්. එතකොට දැන් වෙනකොට තරඟ. එතකොට අපි තේරුම බලනවා. තේරුම බලලා ගන්න පුළුවන් වචනේ ගන්නවා. දැන් වෙනකොට තරඟ now the games are දැන් තරඟ වෙනවා. ගොඩක් තරඟකාරී. competitive කියන්නේ adjective එක. එහෙනම් තරඟකාරී කියන එක ගන්න වෙන්නේ. එහෙමයි very කියන එකත් එක්ක competitive කියන එක උත්තරයට ආවේ. මම හිතනවා පැහැදිලි කියලා. හරි අපැහැදිලි නම් ආය අහන්න. හරි. ඊළඟ එක පුතේ මේකේ තියෙනවා record records record recording recorded. මේක පුතේ අදහස් දෙකක් තියෙනවා. record එකක් කියලා කියනවා noun එකට. වාර්තාව කියන අදහස තියෙනවා. එහෙම නැත්නම් වාර්තා කරනවා කිව්වොත් verb root එක විදියටත් record කියන එක ගන්න පුළුවන්. දෙකයි. records කියන එකත් එහෙමයි plural noun එක විදියට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් singular verb එක විදියට ගන්නත් පුළුවන්. ඒක මං හිතනවා දරුවන්ට ගැටලුවක් නැහැ කියලා. recorded පටිගත කළා ඒක නම් past verb එක විදියට තමයි ගන්න වෙන්නේ. ඒ වගේම recording පටිගත කරමින් මේක ing verb එක විදියට එහෙම නැත්නම් noun එකක් විදියට එහෙම නැත්නම් adjective එකක් විදියට ගන්න පුළුවන්. මේක ಜಾති දෙක දෙක හැදෙනවා පුතේ. ඒක හොඳට ඔලුවට ගන්න. හරි. මේක ಜಾති දෙක දෙක හැදෙනවා. ඒ කියන්නේ record කියන්නේ වාර්තාවටත් කියනවා record කියලා. verb root පටිගත කරනවා කියන එකටත් කියනවා. she will set a world. අය තියාවි world ලෝක වාර්තාවක්. එතකොට එන්නේ පුතේ record. එතන ආවේ noun එක විදියට she will set a world record. අය ලෝක වාර්තාවක් තියාවි. these are the of the clerks. clerks කියන්නේ පුතේ ලිපිකරුවෝ කියන එක. ලිපිකරුවන්ගේ වාර්තා කියන අදහස ගැලපෙන්නේ. ඒ නිසා records. ඊළඟ එක please. මේක පුතේ කරුණා කරලා කියන එකට නෙවෙයි අදහස් එන්නේ. සතුටට පත් කරනවා කියන එක. මේක verb root. සතුටු කරනවා කියන්නේ verb root. please. pleasing කියන්නේ සතුටු කිරීමේ සතුටු කරමින් ing verb එක විදියට ගන්න පුළුවන්. ඊට පස්සේ noun එකක් විදියට ගන්න පුළුවන්. adjective එක විදියට ගන්න පුළුවන්. pleased කියන්නේ සතුටු කළා. ඒක පුතේ past verb එක. සහ pleases සතුටු කරනවා ඒත් වෙන්නේ singular verb එක විදියට. හරි. we are to meet our friends. මෙන්න මෙතෙන්දි පුතේ අපිට ගන්න වෙන්නේ හොඳට තේරුම් ගන්න. we are අපි to meet our friends. අපි සතුටටපත් වෙනු ලබනවා අපේ යාළුවෝ මුණ ගැහෙන්න කියලා ගන්න වෙන්නේ පුතේ. මෙතනදී we are pleasing to meet our friends කියන එක නෙවෙයි ගන්නෙ. හරිද? අපි සතුටටපත් වෙමින් සිටිනවා අපේ යාළුවෝ මුණ ගැහෙන්නට කියලා නෙවෙයි. we are pleased. ඕකේ අදහස හැදෙන්නේ පුතේ එහෙමයි. මේක passive idea එකක් විදියට එන්නේ. passive voice වල යොදන්න පුළුවන් past participle verb එක. මොකද සතුටු කරන කෙනෙක් නැහැ. හරි අපි සතුටු වෙනවා. වෙන දේවල් කරනවා කියන අදහසින් අපිට කියන්න බෑ පුතේ. හරිද? හොඳට ඔලුවට ගන්න මේ point එක. එතකොට මේකේ වෙනවා කියන කියන්නේ දෙයක් කවුරුවත් කරනවා කියන එක නෙමෙයි. මොකද යාළුවෝ අපිව සතුටු කරන්නේ නැහැ. හරි? යාළුවෝ මුණ ගැහුණට පස්සේ අපිට සතුටක් දැනෙනවා. ඒක වෙනව දෙයක් පුතේ. ඒක අපි සලකන්නේ passive idea එකක් විදියට. එතකොට මෙතෙන්දී එන්නේ passive voice එක කියන්නේ past participle verb. එතකොට past participle verb කියලා කියන්නේ pleased. ඊළඟ එක Nimal studied well. Nimal හොඳින් ඉගෙන ගත්තා his parents. හරි. මේකේ තේරුම අනුව පුතේ Nimal හොඳින් ඉගෙන ගත්තා සතුටු කරනවා ඔහුගේ දෙමව්පියෝ අදහස ගැලපෙන්නේ නැහැ. සතුටු කරමින් ඔහුගේ දෙමව්පියෝ අදහස ගැලපෙනවා. ඒ නිසා මේකට උත්තරේ බවට පත් වෙන්නේ pleasing. හරි. Nimal studied well pleasing his friends. Nimal සතුටට පත් වෙනවා ඔහුගේ parents දෙමව්පියෝ යාළුවෝ සතුටු කිරීමෙන්. be verbal ඊට පස්සේ එන්න පුළුවන් ඔක්කොම දෙන්න පුළුවන්ද?
සර් මේ සෝරි පුතේ B verb වලට පස්සේ එන්න පුළුවන් කියලා ගොඩක් දෙන්න දෙයක් නැහැ. ing verb එකක් එන්න පුළුවන්. හොඳට අහලා ඔන්න අහලා ලියා ගන්න. හරි. B verb එකකට පස්සේ ing verb එකක් එනවා. ඊට පස්සේ නාම පදයක් එන්න පුළුවන් noun එකක්. ඊට පස්සේ adjective එකක් එන්න පුළුවන් නාම විශේෂණයක්. හරි. passive voice වලදී නම් past participle එකක් එන්න පුළුවන්. passive voice වලදී නම් past participle verb එකක්. ඔන්න ඒ ටික තමයි එන්න පුළුවන්. to ආවේ කොහමද? කොහෙද පුතේ to කොහෙද to තියෙන්නේ? C ගේ දෙවැනි එක පුතේ C ගේ දෙවැනි එකේ to කියලා එකක් නැහැනේ. of තියෙන්නේ of the clerks. D එක D එක we are pleased to meet our friends. we were කියන්නත් පුළුවන් කොහොමුණත් පුතේ pleased to our friends අපේ යහළුවන් මුණ ගැහෙන්නට. ඔතන ට කියන අදහස ගන්න තමයි to කියන එක ඇවිත් තියෙන්නේ. හරි. අපේ යාළුවන්ගේ අතර කියන්නේ මෙතේ to කියලා කියන්නේ පුතේ ට කියන අයිඩියා එක. එතකොට අපේ යාළුවෝ මුණ ගැහෙන්නට මුණ ගැහීම කියනවා මුණ ගැහෙන්නට කියන එක අපිට සතුටක්. we were pleased to meet our friends අපේ යාළුවෝ මුණ ගැහෙන්නට පුළුවන් වෙන එක අපිට සතුටක්. එහෙමයි ඔකේ අදහස එන්නේ. to කියලා කියන්නේ ට කියන අදහස. හරි. හරි කියලා මම විශ්වාස කරනවා. එහෙම නේද? ගොඩක් දේවල් තියෙනවා පුතේ කතා කරන්න. මං හිතනවා 7 වෙනි එක. සෝ එතන මුණ ගැහිම වෙන්න ඕනනේ. මුණ ගැහිම වෙන්න ඕනේ නේ. ඒ කියන්නේ පුතේ ඔයා කියන්නේ we are pleasing to meet our friends කියන එකද? ඒක අදහස පුතේ අපිට එහෙම ගන්න බැරි වෙන්න හේතුව තමයි මේකේ මං කලින් කිව්වේ මේක පැසිව් අයිඩියා එකක් විදියට යන්නේ පුතේ. පැසිව් වොයිස් වල පැසිව් අයිඩියා එකක ing verbs එන්නේ නැහැ. හරි. ඔයා කියන තේරුම තමයි එන්නේ. හරි. ඔයා කියන තේරුම එන්නේ. නමුත් verb එක ing නෙවෙයි එන්නේ. මොකද ing එක එන්නේ පුතේ පැසිව් අයිඩියා එකක් නැත්තම්. හරි. ඒ කියන්නේ පැසිව් අයිඩියා එකක කර්මකාරක අදහසක් එනකොට එන්නේ past participle verbs විතරයි. එතකොට අපිට ගන්න පුළුවන් වෙන්නේ past participle එක විදියට උතනදී pleased ed we are pleased to meet our friends කියනවා මිසක් අපි we are pleasing to meet our friends කියන්නේ නැහැ. එතකොට අපි සතුටටපත් වෙමින් හිටියා අපේ යාළුවා මුණ ගැහෙන්නේ එහෙම අදහසක් එන්නේ නැහැ. හරි. මේක එන්නේ passive idea එකක් එක්ක නිසා past participle verb. හරි. මම හිතනවා හරි කියලා. හරි නේද පුතේ? තාම හරි ගැටලු තියෙද? චුට්ටක් ඉක්මනට අහන්න. හරි. පුතේ හදිසි හේතුවක් නිසා මට දැන් ක්ලාස් එක නතර කරන්න වෙනවා පොඩ්ඩක්. හරි. 8:41යි. ආපහු පුතේ මම මෙන්න මේ කොටස් ටික කරගෙන ඉන්න. මේකේ පස්සේ මේ 9 වෙනි ප්‍රශ්නේ තියෙන 7 ඉඳලා තියෙන ඔක්කොම ටික අනේ කරුණා කරලා කරගන්න සෙනසුරාදා උදේ වෙනකොට. මෙන්න මේ ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම කරලා අවසන් කරලා තියන්න. ඒ වගේම ඔයාලට මම මෙන්න මේ කොටස කරන්න කියලා රෙකමන්ඩ් කියන්නේ මේව කරනවා ඔයාලට රෙකමන්ඩ් කරනවා මෙන්න මේ කොටස කරන්න කියලා. මොඩල් ක්වෙස්චන් පැක් එකේ හරි අර එවපු මොඩල් ක්වෙස්චන් පැක් එකේ 11 වෙනි ප්‍රශ්නයට අදාළ පළවෙනි ප්‍රශ්න දෙක කරන්න. හරි 11 වෙනි එකට අදාළ පළවෙනි ප්‍රශ්න දෙක. ඒ දෙක කරලා තියන්න. ඒ දෙක අනිවාර්යෙන් කරලා තියන්න. මොන හරි ගැටලුවක් තියෙන දරුවන්ට පුළුවන් අහන්න. හරි. ඒක අහන්න කියන්නේ ඔයාලට පුළුවන් group එකට ප්‍රශ්න දාන්න මම පුළුවන් හැම වෙලාවකම උත්තර දෙනවා. සහ මොන හරි ගැටලු තියෙනවා නම් ඒ දේවල් යොමු කරන්න පුතේ. හරිද? එනිසා ඒ ටික අනිවාර්යෙන් කරන්න. එහෙනම් අපි ආපහු මුණ ගැහෙමු. ගැටලු තියෙනව අහන්න. ඒ අහන අතරේ මොන හරි තියෙන දරුවෙක් ඉන්නවා නම් ඒක අහගෙන යන්නත් පුළුවන්. සෙනසුරාදා උදේ ආපහු අපි මුණ ගැහෙන්නේ. ඔයාලට එතකන් උවමනාවෙන් වැඩ ටික කරගන්න.
ටියුට් එක පුළුවන් අය ඉක්මනට ගන්න කියලා මං ඉල්ලා හිටිනවා මං රික්වෙස්ට් කරනවා ඔයාලා අනිවාර්යෙන් ටියුට් එක ගන්න පුළුවන් අවස්ථාවක් ආව ගමම ටියුට් එක ගන්න කියලා මොකද දරුවෝ ගොඩක් ඒ කියන්නේ ඇත්තටම පුතේ වැදගත් මොකද ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා කියන්නේ අමාරු කොටසක් ඒකෙන් පස්සේ කන්ඩිෂනල් සෙන්ටෙන්සස් වල ලොකු ගැටලුවක් නැහැ ඒ නිසා ඒක අඩංගු වෙලා තියෙන ටියුට් එක තියලා තිනවා ඉතින් 14 වෙනිදා සංචරණ සීමා අයින් කරනකොටම මම කියන්නම් ටියුට් එක ගන්න විදියක් ඒක ගන්න හරි ඒ අතර පුතේ ටියුට් වල ගැටලු තියෙනවා නම් මට ගෲප් එකට මෙසේජ් එකක් දාන්න සර් මේ ටියුට් එක ඕනේ මේ ටියුට් එක ඕනේ ඒක එවන්න කියලා එතකොට මම PDF එක එවන්නම් හරි එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් good night all of you and goodbye Goodbye, sir. okay good night bye